අපි නියදුම් ව්‍යාප්ති පාඩමේ කලින් එක වීඩියෝ එකක් කතා කරා. ඒකෙන් අපි නියදුම් ව්‍යාප්තියේ මූලික හැඳින්වීම සහ ඊට අමතරව නියදි මධ්‍යරංගයේ නියදුම් ව්‍යාප්තිය ගැන කතා කරා. ඒතර එතනදී ඔයගොල්ලන්ට මම එතනදී කිව්වා නියදීමේ ඉතුරු කොටස් වල මූලිකව පදනම් වෙන්නේ අන්න එතනේ කියන අර මූලිකම තීරි කොටස සහ නියදි මධ්‍යරංගයේ නියදුම් ව්‍යාප්තිය. ඒතර ඒක හොඳටම දැනගෙන තමයි මේ වීඩියෝ එක බලන්න ඕනේ. ඒක හොඳට අධ්‍යයනය කරලා මේ වීඩියෝ එක හොඳට බලලා ඒ කියන්නේ අවබෝධයෙන් යුතුව දැන් මෙතනට යන්න. අපි මේ වීඩියෝ එකකින් කතා කරන්න ලැස්තිලා තියෙනවා. නියදි සමානුපාතනයේ නියදුම් ව්‍යාප්තිය, නියදි මධ්‍යරංගයේ නියදි මධ්‍යරංග දෙක අන්තරේ නියදුම් ව්‍යාප්තිය සහ නියදි සමානුපාතන දෙක අන්තරේ නියදුම් ව්‍යාප්තිය ගැන. හරි. දැන් අපි කතා කරමු මොකක්ද මේ නියදි සමානුපාතය. ඒතර පොඩ්ඩක් පිවිසීමක් විදියට අපි වලින්ම කතා කරා නියදුම් ව්‍යාප්තියක් කියන්නේ මොකද්ද? නියදි සංඛ්‍යාතියක සම්භාවිතා ව්‍යාප්තියට අපි කියවමු කියලාද නියදුම් ව්‍යාප්තිය කියලා. ඒ නිකන් සරලව මතක තියාගන්න ඕනේ. කොහොමද අපි ඒක කිව්වේ? යම් පොන්දේසි දෙකකට යටත්ද. යම් සංඝානකින් සසම්භාවිත ලෙස තෝරා ගන්න ලබන සමාන තරමින් නියදි වල යම් නියදි සංඛ්‍යාතියක සම්භාවිතා ව්‍යාප්තිය එම නියදි සංඛ්‍යාතියේ නියදුම් ව්‍යාප්තිය ලෙස නියනවා. ඒතර අපි එතනදී අපි කලින් කතා කරා නියදි මධ්‍යරංගයේ නියදුම් ව්‍යාප්තිය කොහොමද අර්ථ දැක්වේ? කොන්දේසි දෙක කියලා. මොකද යම් සංඝානයකින් සසම්භාවිත ලෙස තෝරා ගන්න ලබන සමාන තරමින් නියදි වල නියදි මධ්‍යරංගයේ සම්භාවිතා ව්‍යාප්තිය නියදි මධ්‍යරංගයේ නියදුම් ව්‍යාප්තිය ලෙස නියන්නේ. දැන් අපි කතා කරන්නේ ලැස්තිලා තියෙනවා මොකද්ද? නියදි සමානුපාතයන්ගේ නියදුම් ව්‍යාප්තිය කියන. ඒතර නියදි සමානුපාතයන්ගේ නියදුම් ව්‍යාප්තිය නිර්වචනය හදාගන්න අපි ලේසි මොකද්ද? යම් සංඝානයකින් සසම්භාවිත ලෙස තෝරා ගන්න ලබන සමාන තරමින් නියදි වල නියදි සමානුපාතයන්ගේ සම්භාවිතා ව්‍යාප්තිය අපි කියනවා නියදි සමානුපාතයන්ගේ නියදුම් ව්‍යාප්තිය කියලා. ඒතර දැන් අපි කතා කරන්න යනවා මොකක්ද කියලා? නියදි සමානුපාතයන්ගේ නියදුම් ව්‍යාප්තිය. ඕනම දැන් අපි කලින් කතා කරන්නේ ඕනම සසම්භාවී විචල්‍ය ඕනම නියදි සංඛ්‍යාතියක අපිට ගාන හදන්න මොකද ඕනෝනේ? අදාළ නියදි සංඛ්‍යාතියේ මධ්‍යමය සහ විචලතාවය ඕනේ. ඇයි අපි මේක ප්‍රමත ව්‍යාප්තිය දාගෙන තමයි අපි ගණනය කරන්නේ. මම කිව්වා මේක නියදීම් කියලා මේ දරුණුවට හිතන්න යන්න එපා. මේක ඔයගොල්ලෝ සාමාන්‍ය ප්‍රමත ව්‍යාප්ති ගානක් හදනවා කියලා හිතා ගන්න. එතකොට නියදි මධ්‍යනයන්ගේ නියදුම් ව්‍යාප්ති ගාන හදන්න අපිට මොනවද ඕනේ? නියදි මධ්‍යනයන්ගේ මධ්‍යනය කොහොමද ගණනය කරගන්නේ කියන එකයි. නියදි මධ්‍යනයන්ගේ සම්මත අපගමනය කොහොමද ගණනය කරන්නේ කියලා තමයි එතනට වැදගත් වෙන්නේ. ඒතර නියදි මධ්‍යනයන්ගේ කොහොමද බලක් කරලා එහෙම? නියදි මධ්‍යනයන්ගේ මධ්‍යනය කොහොමද කියලා දැනගන්න ඕනේ. ඊළඟට නියදි මධ්‍යනයන්ගේ විචලතාවය කොහොමද කියලා. අපි කලින් කතා කරා නියදි මධ්‍යනයන්ගේ මධ්‍යනය සංඛාන මධ්‍යනය සමානයි. නියති මධ්‍යයන්ගේ විචලතාවය සාමාන්‍යයෙන් සංඛාන විචලතාවය දින නියති ධර්ම සමානයි. මේ සංඛානය අපරිමිත විට. එතකොට නිකමට හරි සංඛානය පරිමිත වුණොත් එහෙම මොකද කරන්නේ? නියති මධ්‍යයන්ගේ විචලතාවය ගණනය කිරීමේදී සංඛානයේ විචලතාවයදීම නියති ධර්ම අරගෙන මෙතනට පරිමිත සංඛාන ශෝධන සාධකයේ ගැලපීමක් සිදු කරන්න ඕනවා. කොහොමද අපි මෙතන පරිමිතද අපරිමිතද කියන එක වෙන් කරගත්තේ? අපිට තිබ්බ සංඝානය අපරිමිතයි කියලා සලකන අවස්ථා තුනක් තිබ්බ. පළවෙනි එක තමයි සංඝානය තරම n නොදන්නා විට ප්‍රතිස්ථාපනය සහිතව නියදීම් කරන විට සහ නියදුම් භාගයේ කුඩා විට. ඔය කොන්දේසි තුනෙන් එකක් හෝ තෘප්ත වෙනවා සංඝානය අපරිමිතයි ගුවා. නිකමට හරි සංඝානය පරිමිත වුණොත් එහෙම මොකද වෙන්නේ? මේ විචලතාවය නියදි මණ්ඩලයේ විචලතාවයට පරිමිත සංඝාන ශෝධන සාධකයේ ගලපනවා කියලා අපි කිව්වා. එතකොට දැන් අපි බලමු කොහොමද මෙතනදී අපි පොඩ්ඩක් මතක් කිරීමක් දැන් මෙතනට මම කිව්වා මූලික පදනම මෙන්න මේක කියලා. ඒත් අපි කොහොමද මෙන්න මේව ඇසුරෙන් අපිට මෙතනට එන්න සම්බන්ධ. දැන් මම මේක ලින්ක් කරන්න හදන්නේ. ඒ නිසා බලමු මෙතනදී කොහොමද අපි ඉතින් සූත්‍රය ගත්තේ? මොකද ඉතින් සූත්‍ර දෙක තුනක් නැහැ. මෙතනට සසම්භාවී විචල්‍ය ගත්තා. ඒ සසම්භාවී විචල්‍ය මැදනේ මෙතනට දාගත්තා. මේ සසම්භාවී විචල්‍ය සම්මතකමනේ මෙතනට දාගත්තා. ඒක තමයි ඉතින් සූත්‍ර. උත්තරයි සෙට් සූත්‍රකට කියන්නේ. ලොකු සෙට් සූත්‍ර ගොඩක් නැහැ. හරි. එතකොට දැන් තේරුම් ගන්න දෙන්නේ අපේ අලුත් සසම්භාවී විචල්‍ය මොකක්ද? අපේ අලුත් සසම්භාවී විචල්‍ය මෙතනදී නියති මධ්‍යනේ. එතකොට මෙතනට නියති මධ්‍යනේ නේද? මෙතන මේක නම් සසම්භාවී විචල්‍ය මේ සසම්භාවී විචල්‍ය මධ්‍යනේ මෙතනට දාලා මේ සසම්භාවී විචල්‍ය සම්බන්ධකමනේ මෙතනට දාන්න ඕනේ නම් අපේ සසම්භාවී විචල්‍ය x බාන නියති මධ්‍යනේ නම් ඊළඟට ගන්න මොකද්ද? නියති මධ්‍යයන්ගේ මධ්‍යනේ. ඒ කියන්නේ මොකද්ද? නියති මධ්‍යයන්ගේ මධ්‍යනේ. නියති මධ්‍යයන්ගේ මධ්‍යනේ සංඛාන මධ්‍යනේ සමානයි. එතකොට පල්ලෙහාට එන්න මොකද? මේ සසම්භාවී විචල්‍යයේ සම්මත අපගමනය. එහෙනම් මේකේ සම්මත අපගමනය තමයි පල්ලෙහාට එන්න ඕනේ. නියති මධ්‍යයන්ගේ විචලතාවයෙන් සිග්මා වර්ගය වෙදීම එන්නම්. එතකොට සම්මත අපගමනයෙන් සිග්මා වෙදීම
වර්ගමූලය. එතකොට මෙන්න මේ ඉසෙට් සූත්‍රය දාගෙන අපිට මොන ගානක් හදාගන්න ඕන පුළුවන් කියලා අපි කතා කරා. දැන් ඕකම තමයි මෙතනට ඕන වෙන්නේ. පොඩ්ඩක් බලන්න. අපි දැන් කොහොමද නියත සමානුපාතයෙන් හේතු වියස්තේ ඔන්න ඔය දේවල් ටික ගණනය කරගන්නේ. අපි දැනගන්න ඕනේ මේක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. මේකත් ප්‍රමත ව්‍යාප්ති ගානක් විතරයි. ප්‍රමත ව්‍යාප්ති ගානක් හදන්න නම් අපිට මොනවද ඕන වෙන්නේ? මධ්‍යමය සහ විචලතාවය. ඕගොල්ලෝ මේ හැම නියතුම් ව්‍යාප්තියකම මතක තියාගන්න ඕනේ ඉසෙට් සූත්‍රය නෙමෙයි. මේ හැම නියතුම් ව්‍යාප්තියකම මධ්‍යමය කොහොමද ගණනය කරන්නේ සහ විචලතාවය කොහොමද ගණනය කරන්නේ කියලා මතක තියාගන්න නම් ඇති. දැන් අපි බලමු නියති සමානුපාතයන්ගේ මධ්‍යමය සහ නියති සමානුපාතයන්ගේ විචලතාවය කොහොමද ගණනය කරන්නේ. ඊට පස්සේ බලමු නියති සමානුපාතයන්ගේ P නියති සමානුපාතයන්ගේ මධ්‍යමය අන්න ඒවා නියති මධ්‍යමයන්ගේ මධ්‍යමය x බාර ලියලා මධ්‍යමය දැම්මා වගේ. එතන නියති සමානුපාතයන්ගේ මධ්‍යමය මට ගණනය කරගන්න ඕනේ වගේම ඊට අමතරව නියති සමානුපාතයන්ගේ විචලතාවය ගණනය කරගන්න ඕනේ. අතනදී වගේම මෙතනදී අවස්ථා එකක් තියෙනවා සංඝානයේ අපරිමිත විට සහ සංඝානයේ පරිමිත විට. සංඝානයේ අපරිමිත සහ පරිමිත විට විචලතා අවස්ථා දෙකක් තියෙනවා. හරි. කොහොමද ගමන්නේ? දැන් අපි කතා කරනවා නියති සමානුපාතයන්ගේ නියති ව්‍යාප්තිය කොහොමද මධ්‍යමය එන්නේ? මතක තියාගන්න නියති මධ්‍යමයන්ගේ මධ්‍යමය සංඝාන මධ්‍යමයට සමාන නැහැ වගේම නියති සමානුපාතයන්ගේ මධ්‍යමය සංඝානයේ සමානුපාතයට සමානයි. නියති මධ්‍යයන්ගේ මධ්‍යමය සංඝාන මධ්‍යමයට සමානයි වගේම නියති සමානුපාතයන්ගේ මධ්‍යමය සංඝානයේ සමානුපාතයට සමානයි. නියති සමානුපාතයන්ගේ මධ්‍යමය සංඝාන සමානුපාතයට සමානයි. ඒතර ඒ විදිහට මෙතන එනවා නියති සමානුපාතයන්ගේ විචලතාවය. මේක සාධනය කිරීම අපිට කලින් නම් අපි මේ සූත්‍රයේ අපි සාධනය කරලා ගත්තා. ඒතර මේ සාධනය කිරීම ඔයගොල්ලන් සිලබස් එකේ ඒතර නැති නිසා මම මේක කතා කරන්නේ නැහැ. මොකද නියති සමානුපාතයන්ගේ විචලතාවය නේද පොඩ්ඩක් මතක තියාගන්න. 5 එක ඍණ 5 බෙදීම n කියලා අපිට ගණනය කරගන්න පුළුවන්. මේ මොකද සංඝානයේ අපරිමිත විට උරු. ඒතර මොකක් හරි නිකමට හරි සංඝානයේ පරිමිත වුණොත් මොකද වෙන්නේ? එතකොට නියති සමානුපාතයන්ගේ විචලතාවය ගණනය කරන්න නම් මොකද වෙන්නේ? අර සාමාන්‍ය විදිහට 5 එක ඍණ 5 බෙදීම n අරගෙන මෙතනට පරිමිත සංඝාන චෝදන සාධකී ගලපන්න ඕනේ. n ඍණ n බෙදීම n ඍණ 1. දැන් ඔයගොල්ලන්ට ගැටලුවක් නෑ. දැන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ මොකද? කොහොමද සංඝානයේ පරිමිත අපරිමිත වෙන් කරගන්නේ? අපි කොහොමද සංඝානයේ පරිමිතද අපරිමිත කියන එක වෙන් කරගන්නේ? කොහොමද? කලින් ඉක්ක පොඩ්ඩක් කොහොමද? අපිට තිබ්බා සංඝානය අපරිමිතයි කියලා සලකන අවස්ථා තුනක්. මොකද්ද මේ අවස්ථා තුන? සංඝානයේ තරම n නොදන්නා විට. සංඝාන තරම n නොදන්නා විට සංඝානය අපරිමිතයි. දෙවෙනි අවස්ථාව ප්‍රතිස්ථාපනයේ සහිතව නියදීම කරන විට. අන්න තුන්වෙනි අවස්ථාව තියෙනවා නියදුම් භාගයේ කුඩා විට. ඔය කොන්දේසි තුනෙන් අඩුම තරමේ එකක් හෝ තෘප්ත වෙනවා නම් සංඝානය අපරිමිතයි කියලා තමයි සැලකන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට මෙන්න මෙහෙම විචලතාවය ගණනය කරන්න පුළුවන්. ඔය කොන්දේසි තුනම කඩ වෙනවා නම් මොකද මේ සංඝානය අපි කියනවා පරිමිතයි කියලා. පරිමිතයි නම් මොකද කරන්නේ? අපි මෙතනින් ගණනය කරනවා. මොකද? මේදි සමානුපාතයෙන් නියම ව්‍යාප්තිය මෙන්න මේ විදිහට මොකද? 5 එකෙන් 5 බෙදීම n කියලා අරගෙන මෙතන දානවා. n න් n බෙදීම n දින 1 කියලා අපි ගණනය කරගන්නවා. හරි. දැන් අපි බලමු කොහොමද මෙන්න මේකෙන් නියම සමානුපාතයෙන් නියම ව්‍යාප්තිය ගාන හදාගන්නේ කියලා. හරි. මෙතනට අපි යමු මෙහෙම. මෙතන දැන් අපිට ඊළඟට අපි ගණනය කිරීම සඳහා අපිට ඉසෙට් සූත්‍රයක් අවශ්‍ය කරනවා. ඉසෙට් සූත්‍රයක් ඕනේ. දැන් අපි කොහොමද ඉසෙට් සූත්‍ර කොට බලන්නේ? ඉසෙට් සමානයි එතකොට සමාන විදිහට x ඍණ mu බෙදීම සිග්මා කියලා තමයි අපි ඉසෙට් සූත්‍රය කොට ගන්න. දැන් බලමු මෙතන මොකද්ද අපිට ඕනේ ඉසෙට් සූත්‍රය කියලා? ඉසෙට්. මෙතන තියෙන්නේ සසම්භාව්‍ය විචල්‍ය. දැන් අපේ මොකද්ද සසම්භාව්‍ය විචල්‍ය වෙන්නේ? දැන් අපේ සසම්භාව්‍ය විචල්‍ය වෙන්නේ මොකද්ද? නියති සමානුපාතය. P. ඊළඟට මොකද අපි කරන්නේ? ඊළඟට දානවා. මෙන්න මේ නියති සමානුපාතය මෙතන x. අපේ සසම්භාව්‍ය විචල්‍ය නියති සමානුපාතය ඊළඟට එන්නේ මොකද? මේ නියති සමානුපාතයන්ගේ මධ්‍යම තමයි ඊළඟට එන්නේ. හරිනේ? මෙතන තියෙන සසම්භාව්‍ය විචල්‍ය මධ්‍යම තමයි අපි මෙතනට දාගන්න ඕනේ. එතන මේක තමයි අපි සසම්භාව්‍ය විචල්‍ය. එහා පැත්තට දෙන්න මොකද? මේ සසම්භාව්‍ය විචල්‍යයේ මධ්‍යමය. P වල මධ්‍යමය. P වල මධ්‍යමය. P වල මධ්‍යමය කියන්නේ නියති සමානුපාතයන්ගේ මධ්‍යමය කියන්නේ මොකද? සංඝානයේ සමානුපාතය තමයි. එතන P වෙන පදයක හරියි. එතන පල්ලයට එන්නේ මොකද්ද? මේ x සසම්භාව්‍ය විචල්‍යයේ සම්මතකමනේ තමයි පල්ලයට එන්නේ. මෙතන තියෙන සසම්භාව්‍ය විචල්‍යයේ සම්මතකමනේ පල්ලයට දානවා නම් දැන් අපේ අලුත් සසම්භාව්‍ය විචල්‍ය මොකද්ද? P.
නියති සමානුපාතය. එහෙනම් නියති සමානුපාතයන්ගේ සම්මතපකම මෙතන බලලා නැහැ. නියති සමානුපාතයන්ගේ විචලතාවය කොහොමද ගණනය කරන්නේ? 5 1 5 බෙදීම n කියලා. එතකොට දැන් මෙතනට එන්න ඕන මොකක්ද? මේකේ සම්මතපක. ඒ කියන්නේ 5 1 5 බෙදීම n කියන්නේ විචලතාවය. මේකට වර්ගමූලයක් දාපුවම අපිට ලැබෙනවා සම්මතපක. ඒතර මෙන්න මේ විදිහට අපි ගණනය කරගන්න පුළුවන්. නියති සමානුපාතයන්ගේ නියම ව්‍යාප්තියට අදාළ විශේෂ සූත්‍රය. ඒතර මතක තියාගන්න මේ සූත්‍ර කටපාඩම් කරන්න යන්න එපා ඔයගොල්ලෝ. කිසි වෙලාවක සූත්‍රයක් කටපාඩම් කරන්න යන්න එපා. මතක තියාගන්න දෙන්නේ මේ එක් නියම ව්‍යාප්තියට අදාළ මධ්‍යමය කොහොමද අපි ගණනය කරගන්නේ? විචලතාවය කොහොමද ගණනය කරන්නේ? ඊට පස්සේ ඒක ඇසුරෙන් ඔයගලන්ට මෙන්න මේ විදිහට සූත්‍රය හදාගෙන මේ කියවත් තියෙනවා. ඒතර මොකද අපි කරන්නේ? නියති මධ්‍යයන්ගේ මධ්‍යන අපි ගන්නවා සංඝාන මධ්‍යනේ කියලා. නියති මධ්‍යයන්ගේ විචලතාවය 5 1 5 වෙනිමින් කියලා ගත්තා. ඒතර ඒක උපයෝගී කරගෙන තමයි මේ සෙට් සූත්‍රය ගොඩනගාගත්තේ. ඊට පස්සේ මේ සෙට් සූත්‍රය දාගෙන ඕන ගන්න හදාගත්තා. ඒ වගේ නියති සමානුපාතයන්ගේ මධ්‍යනේ කොහොමද ගණනය කරන්නේ? නියති සමානුපාතයන්ගේ විචලතාවය කොහොමද ගණනය කරන්නේ කියලා දැනගත්තාම ඒක උපයෝගී කරගෙන සෙට් සූත්‍රය ගොඩනගාගෙන ඉන්නේ හැකියාවක් තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේක උපයෝගී කරන්නේ අපි දැන් ගානක් හදන්නේ කියලා. හරි. එතකොට ටියුට් එක තියෙන කට්ටිය බලන්න මේ යන් කඩේද මම මේක ගාන කියන්න. බලන්න ඒකේ තියෙනවා මෙහෙම ගාන. එක්තරා ප්‍රදේශයක පුද්ගලයන්ගෙන් 130ක් යම් සබන් විශේෂයකට කැමැත්ත දක්වන බව තහවුරු වී ඇත. මොකද එන්නේ? පුද්ගලයන්ගෙන් 130ක් යම් සබන් වර්ගයකට කැමැත්තක් දක්වනවා. ඒ කියන්නේ ඒක දැන් නිශ්චිතව නම් යම් සබන් වර්ගයකට කැමැත්තක් දක්වන බව තහවුරු වී ඇත. මෙම ප්‍රදේශයෙන් සසම්භාවී ලෙස තෝරාගත් පුද්ගලයන් 200ක නියැදියක මෙම සසම්භාවී මෙම සබන් වර්ගයට කැමැත්ත දැක්වීමේ සමානුපාතය කියලා තියෙනවා. මොකද මේ නියැදියක් කරනවා මේකේ 200ක නියැදියක්. මේ 200 නියැදියේ සමානුපාතය මේ බලන්න. මේකේ බලන්න. මේ ප්‍රශ්නේ හැදිලුම කියලා කියනවා. පුද්ගලයන් 200ක නියැදියක් ගන්නේ නම් මෙම 200ක නියැදියේ මොකද මෙම සබන් වර්ගයට කැමැත්ත දැක්වීමේ සමානුපාතය 140ට වැඩි වීමේ අනිත් එක 125ට වැඩි වීමේ සම්භාව්‍යතාවය. පළවෙනි එක අනුව දෙන්නේ නියති සමානුපාතය 140ට වැඩි වීම. 140ට වැඩි වීම පළවෙනි එක ගන්නවා. දෙවෙනි එක ගන්නවා නියති සමානුපාතය 125ට වැඩි වීම. එතන මේක තමයි අපේ ප්‍රශ්නේ. එතන මේක කියනවා යම් ප්‍රදේශයක පුද්ගලයන්ගේ 130ක් යම් සබන් වර්ගයකට කැමැත්ත දක්වනවා. එතකොට මේ මොකද මේ දීලා තියෙන්නේ? ප්‍රදේශයේ පුද්ගලයන් සමස්තයක් විදිහට ගත්තාම 130ක් අදාළ සබන් වර්ගයට කැමැත්තක් දක්වනවා. ඒතර ඒම අපිට 5 සමානයි 0.3 කියලා ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු කොහොමද මේ ගන්න හදාගන්නේ කියලා. හරි. දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් මේක අපිට දෙනවා ප්‍රදේශයක් තියෙනවා. ඒ ප්‍රදේශයේ පුද්ගලයන්ගෙන් 130ක් යම් කිසි සබන් වර්ගයකට කැමතියි. හිතමු ලයිෆ් බෝයි වලට කැමති කට්ටිය ඉන්නවා 130ක්. ඒතර මේ ප්‍රදේශයෙන් මොකද කරන්නේ? පුද්ගලයන් 200කගේ නියදියක් ගත්තාම ඒ 200 නියදියේ කැමැත්ත දැක්වීමේ සමානුපාතයක් දෙන එක කරපුවම ඒක 140ට වැඩි වීමයි. අනිත් එක 125ට වැඩි වීමේ සම්බන්ධතාවය තමයි අහන්නේ. දැන් කොහොම ගත්තත් අපි දැන් මේකෙන් අහන්න තේරුම් ගන්න දෙන්නේ අපෙන් අහන්නේ මොකක් ගැනද? අපෙන් අහන්නේ නියතියේ සමානුපාතය ගැන. අපෙන් අහන මොකද දෙන්නේ? P ගැන අහන්නේ. එතකොට නියති සමානුපාතය ගැන ප්‍රශ්නයක් අහනවා නම් අපි දැනගන්න ඕනේ මේක ප්‍රමතියකින් ගන්න හදන්නේ. අපි මෙන්න මේ නියති සමානුපාතයන්ගේ මධ්‍යනය සහ නියති සමානුපාතයන්ගේ විචලතාවය කොහොමද ගණනය කරන්නේ කියලා බලමු. ඒතර බලන්න නියති සමානුපාතයන්ගේ මධ්‍යනය. ඒතර කියන මොකද දෙන්නේ? මෙතන හදමුකෝ. P වල මධ්‍යනය සහ P වල විචලතාවය ගණනය කරන්න කොහොමද කියලා බලමු. හරි. ඒතර P වල මධ්‍යනය නියති සමානුපාතයන්ගේ මධ්‍යනය. මම කලින් කතා කරා නියති සමානුපාතයන්ගේ මධ්‍යනය මොකට සමානයිද? සංඝානයේ සමානුපාතයට සමානයි. ඒ කියන්නේ මොකද මේක 5 ට සමානයි. 5 කියන්නේ කිලෝ වින්දේශන 3යි බිඳුවයි. ඒතර 5 කියන්නේ වින්දේශන 3යි බිඳුව එක හරි. දැන් අපි බලනවා නියති සමානුපාතයන්ගේ විචලතාවය කොහොමද ගණනය? නියති සමානුපාතයන්ගේ විචලතාවය. හරි. නියති සමානුපාතයන්ගේ විචලතාවය අපි ගණනය කරගන්න මෙන්න මේ විදිහට. මොකද එන්නේ 5 එකට 5 දෙන්නේ මෙන් කියලා. මේ මොකද සංඝානයේ අපරිමිත විදිහට සූත්‍රය ඔයගොල්ලෝ දන්නවා. අනිත් මොකද සංඝානයේ පරිමිත විදිහට. ඇයි මම මේ
අපරිමිත සූත්‍රය අරගන්නවා. පරිමිතක දැන් මම යොදා ගන්න නැහැ. හේතුව මොකද? බලමු. සංඝානේ අපරිමිතයි කියලා සලකුණු අවස්ථා තුනක් තිබ්බා. පළවෙනි අවස්ථාව සංඝාන ධර්මයෙන් නොදන්නා විට ප්‍රතිස්ථාපනයේ සහිතව නියදීම් කරන විට සහ තුන්වෙනි එක නියදුම් භාගයේ කුඩා විට. බලන්න මේ ගාන තුල මම කිව්වද සංඝාන ධර්ම මෙච්චරයි කියලා. දැන් සංඝාන ධර්ම කිව්වේ නැහැ. ඒතර සංඝාන අපරිමිතයි කියන අවස්ථාවලින් පළවෙනි අවස්ථාව තෘප්ත වුණා. සංඝාන ධර්මයෙන් අපි නොදන්නවා. සංඝාන ධර්මයෙන් අපි දන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? අපිට මෙන්න මේකේ සංඝාන අපරිමිතයි කියලා සල්ලා මේක මෙන්න මේ සූත්‍රයෙන් හදාගන්න පුළුවන්. ඒතර 5n විශ්ලේෂණ 3.0 ඒතර එකරින 5 යන කන්ඩිෂන් 7.0 ඒතර නීති ධර්ම තියෙනවා 200ක් කියලා. ඒක අපි බලමු. සියයට දෙදී 130 කියන නිමිෂම 7 දෙදීම 200. તો මෙතන එනවා බිංදුව සම බිංදුව 1.5 කියලා. ඒතර මේ විචලතාවයෙන් හරි අපිට ඕන මේකේ ව්‍යාප්ති ලියාගත්තා. අපි ලියාගත්ත හැකි ඔයගොල්ලෝ දන්නවා මේකේ ස්වරූපය කොහොමද යන්නේ කියලා. අපිට තේරෙනවා මොකද එන්නේ මේක ප්‍රමතව යන්නේ විදියක් නැහැ කියලා. ඇයි ඒ නිශ්චිත වෙන්න හැසුම් ගණනක් තියෙනවා මේ බලන්න. ඒකද 200. නිශ්චිත වෙන්න හැදුනා. සාර්ථකයේ හා අසාර්ථක ප්‍රතිඵල දෙකක් තියෙනවා. සදොස් නිදොස්. සාර්ථක ලැබීමේ සම්බන්ධ පිනියතාවය. මෙතනද? සදොස් නිදොස් නේ මෙතන මොකද කැමැත්ත දැක්වීම අකමැත්ත දැක්වීම. සාර්ථක ලැබීමේ සම්බන්ධ පිනියතාවය. කැමැත්ත දැක්වීමේ සමානුපාතිකයේ 130යි. සෑමදාම මන්සිල් නැතිවලින් සොයාගත්ත. ගාන එන දීපද ස්වරූපේ. සංඝාන දීපද යන්නේ. සංඝාන දීපද උනාට නමුත් මෙතන දැක්ව කරන්නේ මොකද වෙන්නේ? නියති සමානුපාතය ගැන කියන්නේ. ඒතර මොකද අපි ගාන හදන්නේ? ප්‍රමත ව්‍යාප්තිය. බලන්න නියති ධර්ම කීයද? මේ තරම් විශාල තෝරගත්තා. අපිට කවුන්ටින් සපෝට් යන මධ්‍ය සීමා ක්‍රමය තියෙනවා. මධ්‍ය සීමා ක්‍රමය තියෙන නිසා අපිට මේක ප්‍රමත ව්‍යාප්තියෙන් ගාන හදන්න පුළුවන්. හරි. දැන් කොහොමද අපි ලියන්න ඕන මෙන්න මෙහෙම. නියති සමානුපාතය ව්‍යාප්ත වේ අනිවාර්යයෙන් මෙතන එන්නේ n කියලා තමයි අපි දාන්නේ. මෙතන ප්‍රමත වන අපි යන්නේ මොකද? ආසන්න ප්‍රමත ව්‍යාප්ත වෙනවා. මධ්‍යනේ කොහොමද? 0.3 විචලතාවය වෙනවා 0.0.1.0. දැන් මේක විචලතාවය. ඒතර නීති සමානුපාතයන්ගේ සම්මතපගමනේ අපිට ගත්තා. ඒ කියන්නේ 0.1.1.5 වර්ගමූලය අපිට ගත්තා. ඒක මෙන්න මෙහෙම. වර්ගමූල 0.1 तर මෙතනදී දැන් අපි මොකද කරන්නේ පළවෙනි ගන්නවා දැන් අපි ගන්නවා නීති සමානුපාතයන්ගේ මධ්‍යමය දානවා නීති සමානුපාතයන්ගේ සම්මතපගමනය දානවා දැන් අපිට ඕන මොකද දෙන්නේ වෙන මේ කියන්නේ නීති සමානුපාතය 140ට වැඩි වීම සම්භාවිතාවය මේක නීති සමානුපාතයෙන් ගෙනියන විදිහක්. මේක මොකද්ද? මේක ඉසෙට් වියක්තිය. පැද්දෙන්නේ මොකද්ද? මන්ත්‍රණය මෙතන මැද මන්ත්‍රණය. අපි දන්නේ ඉසෙට් වියක්තිය මන්ත්‍රණය බිඳුව. නීති සමානුපාතයන්ගේ මන්ත්‍රණය තමයි මෙතන එන්නේ. අපි දන්නවා නීති සමානුපාතයන්ගේ මන්ත්‍රණය කීයද? 131.3 දාගත්තා. දැන් මොකද කරන්නේ? අපිට ඕනේ මොකද වෙන්නේ? නීති සමානුපාතය 140ට වැඩි වීම. 140ට වැඩි වීම. ඒතර 130 මෙතන තියෙනවා 140ට එහා පැත්තේ තියෙනවා 140ට වැඩි වීම. ඒ කියන්නේ මෙන්න මේ පැත්ත. එහෙනම් අපි ඒක දාගමු. මෙන්න මේ පැත්ත. අපිට මෙතන අඩි කීයද කියලා හොයාගන්න ඕනේ. එතකොට මේක ඕනේ ඉසෙට් සූත්‍රය දාලා අපි යාන්නේ. ඉසෙට් සූත්‍රය කටපාඩම් කරන්න ඕනේ. පළවෙනි එන්න මොකද්ද? අපේ සසම්භාව්‍ය විචල්‍ය. මොකක්ද අපේ සසම්භාව්‍ය විචල්‍ය? අපේ සසම්භාව්‍ය විචල්‍ය තමයි P. නියති සමානුපාතය. ඒතර ඊළඟට ගන්න මොකක්ද මේ නියති සමානුපාතයන්ගේ මධ්‍යම. නියති සමානුපාතයන්ගේ මධ්‍යනේ සංඝාන සමානුපාතයට සමානයි. ඒතර පල්ලෙහාට එන්න මොකද? නියති සමානුපාතයන්ගේ සම්මතකම. ඒ කියන්නේ මොකද වෙන්නේ? 5 1 5 වෙලීම n කියලා අපි ගත්තා විචලතාවය. ඒතර විචලතාවය වර්ගමූලය අපි ගත්තා හැකි සම්මතකම. ඒතර නියති සමානුපාතය කියද 0.4යි බිඳුවයි. ඒතර ඒ අදාළ ව්‍යාප්ති මධ්‍යනේ 0.3යි. සම්මතකම අපි කලින් ගණනය කරගත්ත 0.0.3යි 3යි 2යි 4යි කියන්නේ. එතකොට එනවා මෙතන එනවා 0.1.1 කියලා උඩට එනවා. බෙදීම 0.0.1
මෙතනින් අපිට ගත්ත හැකි 3.08 කියලා. ඒතර මෙතන 3.08 යනවා. එතන මෙතන තියෙන 3.08 නිසෙස් වෙලාගෙන කියන්නේ නියම සමානුපාතයන්ගේ 0.4ට අනුරූප ඉසෙල් ව්‍යාප්තියගේ 3.08. කියන අපි ගත්ත හැකි නියති සමානුපාතයගේ 0.4ට වඩා වැඩි වීමේ සම්භාවිතාව. මෙතන මම මෙතන තියෙන නිසා පැටර්න් නිසා PR කියලා දාලා probability කියන්නේ. PR. ඒතර අපි මේක සමානයි ZP යගේ 3.08ට වඩා වැඩි වීමේ සම්භාවිතාව. ඒතර අපිට ගන්න හැකි දශම 5න් අඩු කරන්න ඕනේ. මෙන්න මේකට දාලා සම්භාවිතාව ගියේ. ඒතර එතනට එනවා 3.08 එතන එනවා 49 අණුවක් කියලා. ඒත් මෙතන එනවා 49 අණුවක්. ඔය බගුලෙන් 3.08 අණුවක් කියලා. ඒත් මෙතන එනවා 49 අණුවක් කියලා. එතකොට ඔයගොල්ලෝ 0.01 කියලා. ඒ අණුව ගන්න ගත්ත හැකි. ඒ කියන්නේ මොකද්ද? නියති සමානුපාතය 140ට වඩා වැඩි වීමේ සම්භාවිතාව කීයද? 0.100ට 100ට 0.1ක් තියෙනවා. क्या इतना ही होते हैं हाँ प्रदेश आती है ना मैं प्रदेश पुद्गल्या सियतिया क्या किसी සබනල් කියන කැමැත්තක් දක්වනවා මේ ප්‍රදේශයෙන් තෝරා ගන්නා ලද තරම 200ක නියදියක නියදියේ සමානුපාතය 140ට වැඩි වීමේ සම්භාවිතාව 0.01 කියලා අපිට ගණනය කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් අපි බලමු ඊළඟ කොහොමද කියලා ওই විදිහමයි අපිට ගන්න හැකි මේ. මෙතන තියෙනවා 125 වැඩි. ඒතර ඔය විදිහමයි මොකද කරන්නේ? මේක මේ සමානුපාතයෙන් නියුම් ව්‍යාප්තිය මේක අපි Z ව්‍යාප්තිය පරිවර්තනය කරලා ගන්න හදන්නේ. P ව්‍යාප්තිය කියන්නේ නියුම් සමානුපාතයෙන් නියුම් ව්‍යාප්තිය මැදනේ කීයද? අපි කලින් කතා කරා මෙතන 0.3 කියලා ගත්තා. අපි දන්නවා Z ව්‍යාප්තිය මැදනේ කොහොම ගත්තත් බිඳුවයි. දැන් අපිට ඕනේ මොකද 125ට වැඩි. 125 ඉක්ම වීම. එතකොට 125 තියෙන මෙතන 125 තියෙන මීට කලින් 0.2 125ට වැඩි වීම මේ පැත්තට පාට කරගත්තා නම් හරි. එහෙනම් මෙන්න මෙතන මෙන්න මේ විදිහට කොල්ල පාට කරගන්න. මෙන්න මෙතන 125ට අනුරූපයි Z ව්‍යාප්තිය අගේ හොවා ගන්නයි ඕනේ. මම ආයෙ පාරක් සූත්‍ර කොටගෙන මේ දේ කියලා දෙන්න. Z සමානයි මොකද්ද? අපි සසම්භාව්‍ය චලය දාගමු. මොකද්ද අපි සසම්භාව්‍ය චලය? T ඊළඟ අපි දාගමු අපේ මේ සසම්භාව්‍ය චලයේ මැදනේ. ඒ කියන්නේ නියම සමානුපාතයන්ගේ මැදනේ සංගත සමානුපාතය සමානයි 5. බෙදන්න ඕනේ සම්බන්ධව ගමනේ නියම සමානුපාතයන්ගේ සම්බන්ධව ගමනේ. ඒ කියන්නේ ඊයේද 5 එකරින් 5 බෙදීම n බෙදීම වර්ගමූලය සමානයි. ඒතර p කියන්නේ 0.25ට අනුරූප Z ව්‍යාප්තියගේ හොයන්නේ. ඒතර 5 ගේ 0.3යි බිඳුවයි. ඒතර මෙන්න මේකයගේ 5 එකකින් 5 බෙදීම මේ කියන්නේ මෙන්න එතන මෙතන තියෙන්නේ නියම සමානුපාතයන්ගේ සම්බන්ධව ගමනේනේ. කියන්නේ මේකට වර්ගමූලය දාලා තියෙන්නේ. ඒ කියන්නේ 5 එකකින් 5 බෙදීම එන්නේ වර්ගමූලය. කියන්නේ මෙතන එන උත්තරේ 0.03යි 2යි 4. එතන මේක කලින් දෙන්න ගත්ත හැකි. මෙතන උඩින් යන 0.05 ඍණ 0.03යි 4 උත්තරය එනවා ඍණ 1.5යි 4යි කියලා. එතන මොකද එන්නේ? ඍණ 1.5යි 4යි. එතන අපි බලමු කොහොමද මේක හදන්නේ. එතන මේ අපිට ඕනේ මොකද එන්නේ? නියති සමානුපාතය 0.25ට වඩා වැඩි වීමේ සම්භාවිතාව සමානයි Z කියතය ඍණ 1.54ට වඩා වැඩි වීමේ සම්භාවිතාව. එතන මේක හොයද්දී අපිට ඕනේ අපිට තියෙන මෙතන කොහොම ගත්තද 0.5ක් තියෙනවා. මේ 0.5ට එකතු වෙන්න ඕනේ 0.54ට අදාළ සම්භාවිතාව එතන 43යි 82 කියලා එනවා. 0.43යි 82 කියන්නේ එනවා අපිට ඒක 0.93යි 8යි 2. ඒතර මේක මෙන්න මේ විදිහට
ගණනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර මෙතනදී අපි කලින් කතා කරා වගේ මෙතනදී සාමාන්‍ය විදිහටම ඔයගොල්ලෝ දැනගන්න අලුතෙන් ඉගෙන ගන්න දෙයකට කියලා තියෙන්නේ කොහොමද නියති සමානුපාතයේ මධ්‍යනය ගණනය කරන්නේ කොහොමද නියති සමානුපාතයන්ගේ විචලතාවය ගණනය කරන්නේ ඔන්න ඔය දෙක මේකයි සංඝාර නිගමන වල පරිමිත වුණොත් එහෙම පරිමිත සංඝාර ශෝධන සාධකය දාගන්න ඕනි කියන එක වැදගත් හරි මේකයි මතකයි නා ඒක උපයෝගී කරගෙන ඉසෙට් ව්‍යාප්තිය දාගත්ත හැකි ඉසෙට් සූත්‍රයකට දාගත්ත හැකි ඒක ඇතුළේ ඔයගොල්ලන්ට අවශ්‍ය ඕනම ගානක් හදාගන්න හැකියාවක් තියෙනවා දැන් අපි ඉක්මනට යමු ඊළඟ නියත ව්‍යාප්තිය මොකද්ද නියති මධ්‍යම දෙක අතරේ නියත ව්‍යාප්තිය නියති මධ්‍යම දෙක අතරේ නියත ව්‍යාප්තිය ගන්නලා යන්න. එතන නියත මධ්‍යම දෙක අතරේ නියත ව්‍යාප්තියදී ඔයගොල්ලෝ කලින් කිව්වා වගේම කියන මොකක්ද ස්කේලින් කියනවා x bar කරගෙන x bar දෙකේ නියත ව්‍යාප්තිය. නියත මධ්‍යම දෙක අතරේ නියත ව්‍යාප්තිය. මේකෙන් කෙලින් නිර්වචන හදාගත්තා මෙහෙම. සංගානය පළමු සංගානයෙන් තෝරා ගන්න ලබන ධර්ම n වෙනි නීතියක මැදින් x bar එක ලෙස දෙවෙනි සංගානයෙන් තෝරා ගන්න ලබන නීති ධර්ම n වෙනි නීතියක නීති මැදින් x bar එක ලෙස ගත් විට සංගාන දෙකෙන් සසම්භාව්‍ය ලෙස තෝරා ගන්න ලබන සමාන ධර්ම නියති වල නියති මැදින් දෙක අන්තරයේ සම්බන්ධයක් කියලා කියනවා නියති මැදින් දෙක අන්තරයේ නියතියක්. ඒගොල්ලෝ දන්න අන්තරය කියන්නේ වෙනස කියන එක. අපිට තේරෙනවා නියති මධ්‍යම දෙක අන්තරයේ නියම ව්‍යාප්තිය. නියති මධ්‍යම දෙක වෙනසේ නියම ව්‍යාප්තිය. කියන්නේ අපි නිර්වචන හදාගත්ත ඒකේ තරම n වෙන සංග්‍රහණයකින් සසම්භාව්‍ය ලෙස තෝරාගෙන ලබන තරම සිම්පල් එක අරගෙන තරම n එක වන සංග්‍රහණයකින් සසම්භාව්‍ය ලෙස තෝරාගෙන ලබන තරම සිම්පල් n එක වන නියතියක නියති මධ්‍යමය x bar එක ලෙස තරම කැපිටල් n දෙක වන සංග්‍රහණයකින් තෝරාගෙන ලබන තම සිම්පල් n දෙක වන නියතියක නියති මධ්‍යමය x bar දෙක ලෙස ගත් විට මෙම සංග්‍රහණ දෙකෙන් සසම්භාව්‍ය තෝරාගෙන ලබන සමාන ධර්මයෙන් නියති වලින් තෝරාගෙන ලබන නියති මධ්‍යම දෙක අන්තරයේ සම්බන්ධ ව්‍යාප්තිය අපි කියනවා නියති මධ්‍යම දෙක අන්තරයේ නියති ව්‍යාප්තිය කියලා. ඒත් තේරුණාට තියෙන්නේ මෙච්චරයි. මේකත් සාමාන්‍ය විදිහට අපි කතා කරමු නියති ව්‍යාප්තිය. කියන්නේ ඒතර මේකේ නියති ව්‍යාප්තිය ඔයගොල්ලෝ දැනගන්න තියෙන්නේ මේකත් නියති ව්‍යාප්තිය. එහෙනම් මේ නියති ව්‍යාප්තිය සසම්භාව්‍ය විචලනය මොකද්ද? නියති මධ්‍යම දෙක අන්තරේ. ඒතර ඔයගොල්ලෝ දැනගන්න මොකක්ද? ඔය කියු විදිහට නියති මධ්‍යම දෙක අන්තරේ මධ්‍යය කොහොමද ගණනය කරන්නේ? නියති මධ්‍යම දෙක අන්තරේ විචලතාවය කොහොමද ගණනය කරන්නේ? ඒක දැනගත්තා නම් ඔයගොල්ලන්ට ඕනම ගානක් හදාගන්න පුළුවන්. අපි බලමු. අපිට ඕන වෙනවා නියති මධ්‍යම දෙක අන්තරේ මධ්‍යමය ගණනය කිරීම සහ නියති මධ්‍යම දෙක අන්තරේ විචලතාවය ගණනය කිරීම. ඒතර නියති මධ්‍යම දෙක අන්තරේ මධ්‍යය කොහොමද වෙන්නේ? අපි දන්න දෙයක් තමයි මොකද? නියති මධ්‍යමයන්ගේ මධ්‍යනේ සංඝාන මධ්‍යමයට සමානයි වගේම නියති මධ්‍යමයන්ගේ මධ්‍යනේ සංඝාන මධ්‍යමයට සමානයි වගේම නියති මධ්‍යම දෙක අන්තරයේ මධ්‍යයෙන් කොට එන්නේ සංඝාන මධ්‍යම දෙකේ අන්තරයට සමානයි. නියුග කරගෙන නියු දෙකට සමානයි. නියති මධ්‍යම දෙක අන්තරයේ මධ්‍යනේ මොකද සංඝාන මධ්‍යම දෙක අන්තරයට සමානයි. නියති මධ්‍යම දෙක අන්තරයේ විචලතාවය ගත්තොත් එහෙම පළවෙනි සංඝානයේ විචලතාවය සිග්මා වර්ගය වෙදීම එන්නේ. මතකයිනේ මේ ඉන්නේ මේ විදිහට මේ නියති මධ්‍යයන්ගේ විචලතාවය ගන්න ගදී මොකද සිග්මා වර්ගය වෙදීම n කියලා ගත්තා. ඒත් මේක පළවෙනි සංඝානයේ නිසා අපි මෙතන දාගමු සිග්මා එක වර්ගය වෙදීම n එක. ඒ කියන්නේ පළවෙනි සංඝානයේ විචලතාවය බෙදීම පළවෙනි සංඝානයේ තෝරා ගන්න ලැබෙන නීති කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ විදිහට. ඒතකොට ඒ වගේම දෙවෙනි සංඝානය. සිග්මා වර්ගය බෙදීම n. මේ මොකද දෙවෙනි සංඝානය. ඒතකොට දෙවෙනි සංඝානය සංකේතයක් කරලා දෙවෙනි සංඝානයේ විචලතාවය සිග්මා දෙක වර්ගය වෙදීම. කියන්නේ දෙවෙනි සංඝානයේ විචලතාවය වෙදීම දෙවෙනි සංඝානයේ තෝරා ගන්න ලැබෙන නීති කරනවා. ඒතකොට නියති මධ්‍යම දෙක අන්තරය. ඒතකොට මේ දෙක අතර වෙනස. ඒතකොට ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් එහෙනම් මෙන්න මේ දෙක අතර විචලතාවයන් දෙකේ වෙනස කියලා. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න එක් විචලතාවයකින් තවත් විචලතාවයක් කිසිසේත්ම අඩු වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ සම්බන්ධ ව්‍යාප්ති පාඩමේදී උනත් ඉගෙන ගන්න නැති වා
x ධන හෝ ඍණ y කියන එක අපිට දාගන්න කොහොමද? වා x ධන වා y කියන. ඒ කියන්නේ මොකක්ද වෙන්නේ? මේ සසම්භාව්‍ය චලන දෙක එකතේ විචලතාවය හෝ සසම්භාව්‍ය චලන දෙක වෙනසේ විචලතාවය හෝ කොහොමද අපි ගණනය කරන්නේ? මෙතන එකතු වුණා අඩු කිරීම වුණා මෙතන එන්න ඕනද එකතු කිරීම විතර. ඒතර නීති බදල් දෙක අන්තරයේ විචලතාවය වුණා. මෙතන එන්න ඕනේ අඩු කිරීම නෙවෙයි මෙතන එන්න ඕනේ එකතු කිරීම. ඒතර මෙන්න මේ විදිහට පුරාණ ගන්න බලන්න. නීති මධ්‍යම දෙක අන්තරයෙන් නීති ව්‍යාප්තිය මධ්‍යනය නීති බදල් දෙක අන්තරයෙන් නීති ව්‍යාප්තිය විචලතාවයත් ඔයගොල්ලන්ට ගණනය කරගන්න පුළුවන්. හැබැයි මම මෙතන පොඩ්ඩක් සිලබස් එකට යන චුට්ටක් ඉස්සරහට යනවා. මෙතන සාමාන්‍යයෙන් මෙන්න මෙතනදී මේක ඔගොල්ලෝ දන්නා මේ සංඛාන අපරිමිත වුණා. සංඛාන අපරිමිත වෙන විදිහට තමයි මේක තමයි සූත්‍රය. ඒ වගේ ප්‍රශ්න දෙනවා. එහෙනම් සංඛානේ නිකමට හරි පරිමිත වුණොත් සංඛානේ පරිමිත වුණොත් මොකද කරන්නේ? කොහොමද අපි මෙන්න මේකේ සූත්‍රය ගොඩනගන්නේ? හරි සරල දෙයක් තියෙනවා. ඔයගොල්ලන්ට තේරෙනවා සාමාන්‍ය විදිහට. මේක යන්නේ එහෙම. සිග්මා එක වර්ග බෙදීම n එක. සිග්මා දෙක වර්ග බෙදීම n දෙක. මෙන්න මේක ඕපම තියෙනවා. සාමාන්‍ය විදිහට. මෙතනට වෙනම පරිමිත සංඛාන ශෝධන සාධකයකුත් මෙතනට වෙනම පරිමිත සංඛාන ශෝධන සාධකයකුත් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මෙතනට එක පරිමිත සංඛාන ශෝධන. ඒ කියන්නේ n ඍණ n බෙදීම n ඍණ 1. මෙතනට n ඍණ n බෙදීම n ඍණ 1. හැබැයි ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ පළවෙනි සංඛානයේනේ අයන පළවෙනි සංඛානයේ n එක නම් පළවෙනි සංඛානයේ තරම සංකේතත් කරන කැපිටල් n එකෙන් පළවෙනි සංඛානයේ තෝරා ගන්න ලබන නීති ධර්ම සංකේතත් කරන සිම්පල් n එකෙන්. ඒත් මෙන්න මෙතනට එක එක කියලා එන්න ඕනේ. මෙතනට දෙක 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 කියලා එන්න ඕනේ. කවදාකවත් එක් විචලතාවකින් තත්ත්වයට අඩු වෙන්න බෑ. ඒ නිසා මෙතන එකතු කිරීම එන්නේ. ඒතර මේක ඔයගොල්ලන්ගේ සිලබස් එක තුල කියන ඔයගොල්ලන් ගණන් අහන්න සාමාන්‍යයෙන් නමුත් ඔයගොල්ලන්ගේ දැනුමට එකතු කරලා තියාගන්න. මෙතනට උනා සංඛානේ පරිමිත වුණොත් එහෙම කොහොමද පරිමිත සංඛාන ශෝධන සාධකයේ දාලා කොහොමද සූත්‍ර ගොඩනගාගන්නේ කියලා. ඒතර අපි කටපාඩම් කරන්න මේ යන්නේ මේක කොහොමද එක එක සූත්‍ර ගොඩනගන්නේ කොහොමද කියලා මතක තියාගන්න. ඒතර මම කිව්වා මොකක්ද? කලින් නියති මධ්‍යයන්ගේ නීති ව්‍යාප්තිය. අපේ සසම්භාව්‍ය විචලනය මොකද්ද? x bar. මේක තමයි අපේ සසම්භාව්‍ය විචලනය. නියති මධ්‍යයන්ගේ නීති ව්‍යාප්තිය අපේ සසම්භාව්‍ය විචලනය x bar. එහෙනම් x භාගයේ මධ්‍යනය x භාගයේ විචලතාවයත් ගණනය කරලා අපි දැනගන්නවා. දෙවෙනියට අපි මතක ගාගෙන නීති සමානුපාතයෙන් නීති ව්‍යාප්තිය. එහෙනම් ඒක තමයි අපේ සසම්භාව්‍ය විචලනය. එහෙනම් නීති සමානුපාතයේ මධ්‍යය නීති සමානුපාතයේ විචලතාවයත් ගණනය කරලා අපි දැනගන්න ඕනේ. තුන්වෙනි අවස්ථාව එන්න මේ අවස්ථාව මොකද? නීති මධ්‍යමෙන් එක අන්තරේ නීති ව්‍යාප්තිය. x භාගය කරගෙන x භාග දෙකේ නීති ව්‍යාප්තිය. මේක තමයි දැන් අපේ සසම්භාව්‍ය විචලනය. එහෙනම් දැනගන්න ඕනේ මේකේ මධ්‍යය ගණනය කරන්නත් මේකේ විචලතාවය ගණනය කරන්න දැනගන්න ඕනේ. හරි. දැන් අපි දෙක ඉගෙන ගත්තා. නියති මධ්‍යන දෙකක අන්තරයේ මධ්‍යනය සංඛාන මධ්‍යන දෙක අන්තරයක සමානයි. නියති මධ්‍යන දෙක අන්තරයේ විචලතාවය කොහොමද ගණනය කරන්නේ? සිග්මා එක වර්ග බෙදීම n එක දාලා සිග්මා දෙක වර්ග බෙදීම n දෙකට සමානයි කියන්නේ. එතන මේ අනුව මේ දෙක මේ ටික අපි ගොඩනගා ගත්තා. දැන් අපි ගොඩනගමු ඉසෙට් සූත්‍රය. ඉසෙට් සමානයි මම උරන් කියලා දුන්නා. එක ඉසෙට් සූත්‍රය x mu බෙදීම සිග්මා ඔච්චරයි. මේක විතර මතක තියාගන්න ඕනේ. දැන් අපි බලමු z සමානයි මේකනේ සසම්භාව්‍ය විචලනය x තමයි අපේ සසම්භාව්‍ය විචලනය. එහෙනම් සසම්භාව්‍ය විචලනය මැදේ සසම්භාව්‍ය විචලනය සම්මත කරගන්න. දැන් අපේ අලුත් සසම්භාව්‍ය විචලනය මොකක්ද? අපේ අලුත් සසම්භාව්‍ය විචලනය තමයි x bar එක ඍණ x bar දෙක. මේකනේ අපේ සසම්භාව්‍ය විචලනය. නේද මැදේ මේක අන්තරයෙන් නේද අපි දැන් මේක තමයි අපේ සසම්භාව්‍ය විචලනය. මෙයා තමයි අපේ සසම්භාව්‍ය විචලනය. එහෙනම් ඊළඟට අඩු කරන්න ඕන මොකක්ද? මෙන්න මෙයාගේ මධ්‍යනය. නියති මධ්‍යන දෙක අන්තරයේ මධ්‍යනය. අපි කතා කරා නියති මධ්‍යන දෙක අන්තරයේ මධ්‍යනය මොකට සමානයිද? සංඛාන මධ්‍යන දෙක අන්තරය. ඒ කියන්නේ මොකද්ද? mu එක ඍණ mu දෙකට සමානයි. මොකද්ද? මෙතන අපි සසම්භාව්‍ය විචලනය දාගත්ත x bar ඍණ x bar දෙක ඊළඟට එනවා මොකද්ද? මේකේ මධ්‍යනය. x bar ඍණ x bar දෙකේ මධ්‍යනය. ඒ කියන්නේ මොකද එන්නේ? mu එක ඍණ mu දෙක බෙදන්න ඕනේ මේකේ සම්මතකම. මේකේ සම්මතකම. එතකොට මේක විචලතාවය කොහොමද ගණනය කරන්නේ? අපි කතා කරා මෙන්න මේ මොකද? සිග්මා එක වර්ගයේ වෙදීම n එක දාන සිග්මා දෙක වර්ගයේ වෙදීම n දෙකේ වර්ගමූල. එතකොට මේක තමයි අපිට ඕන කරන සෙට් සූත්‍රය. එතන සම්මතකම නිසා තමයි විචලතාවය සූත්‍රය කියලා වර්ගමූලය දාගන්නේ.
හරි. ඒතර ඕක තමයි ඔයගොල්ලන්ට මෙතනදී ඉගෙන ගන්න දේ ඒක. ඔයගොල්ලන්ට මේ දේවල් ටික ඔළුවේ හොඳට වැඩ කරනවා නම් ඔයගොල්ලන්ට මොකද ඉස්සරහ පාඩම් වල තියෙන සංඥාන නිර්මාණය කල්පිත පරීක්ෂා වල මොනවද ගැටලුවක් මත හොයාගත්ත හැකි මූලික සංකල්ප දේවල් ටික අත්‍යවශ්‍යම හොඳට දාගන්න. මේක තමයි ඔයගොල්ලන්ට හරියටම තේරුම් ගන්න අවශ්‍ය කරන්නේ. දැන් අපි කලින් උදාහරණයක් හදමු මේකෙන්. මොකක්ද? මේක කියනවා මෙහෙම ගන්න. නීති මධ්‍යස්ථ දෙක අන්තරේ නේද ව්‍යාප්තිය ටියුට් එකේ දින පළවෙනි කාරණාව මම හදනවා. ටියුට් එක නැති කට්ටිය අහගන්න. x නම් මිදුළු විදුලි විශේෂයේ මධ්‍යන පැය 2500ක් හා සම්මත ගමන 160ක් වේ. A කියලා විදුලි බුබුලු විශේෂයක් තියෙනවා. A විදුලි බුබුලු. මේ A විදුලි බුබුලු විශේෂයේ මධ්‍යන ආයු කාලය. අපි මේක දාගමු μ A කියලා. මේක සමානයි මම μ එක කියලා ගන්න ලේසියෙන්නේ μ එක. මේක සමානයි 2500. මේක සම්මතව ගන්න කියන්නේ 160යි. සිග්මා 1 160යි. එතකොට මේක එහෙම කියනවා. ඊට පස්සේ ඊට අමතරව කියනවා B විදුලි බුබුලු විශේෂය. B විදුලි බුබුලු. එතකොට B විදුලි බුබුලු විශේෂය මධ්‍යන ආයු කාලය. එතකොට යන μ2 කියලා. ඒ B විදුලි බුබුලු නිසා. දෙමින් සංග්‍රහණය කියන්නේ මොකද ඉන්නේ? ඒක 2750යි. 2750. එතකොට B විදුලි බුබුලු විශේෂයේ සම්මතාව ගමන. කියන්නේ සිග්මා 2. එතකොට මේක එනවා 120ක් කියලා දෙනවා. එතකොට මෙන්න මේ සංග්‍රහණ දෙකෙන් තෝරා ගන්න නීති තරම් දෙක 100 සහ 100 කියලා අපිට දීලා දෙනවා. එතකොට මොකද මේ A විදුලි බුබුලු විශේෂයක් තියෙන A විදුලි බුබුලු විශේෂයේ මධ්‍යන ආයු කාලය කියද පැය 2500යි. ඒකේ සම්මතාව ගමන කියද පැය 160යි. B විදුලි බුබුලු විශේෂය තියෙනවා. ඒකේ මධ්‍යන ආයු කාලය පැය 2700යි. ඒකේ සම්මතාව ගමනේ පැය 120යි. එතකොට මොකද වෙන්නේ? මේ දෙකෙන්ම තෝරා ගන්න ලබන නීති තරම් දෙකේ 100 කියලා අපිට දීලා දෙනවා. අපිට මොකද්ද වෙන්නේ? අපි ගන්නවා මේ විදුලි බුබුලු විශේෂයේ මධ්‍යන ආයු කාලයේ අන්තරය. කියන්නේ A විදුලි බුබුලු විශේෂයේ මධ්‍යන සහ B විදුලි බුබුලු. A විදුලි බුබුලු විශේෂයෙන් තෝරා ගන්න ලබන නීති තරම 100ක වූ නීතියක මධ්‍යන සහ B විදුලි බුබුලු විශේෂයෙන් තෝරා ගන්න ලබන තරම 100ක වූ නීතියක නියති මධ්‍යන දෙකේ අන්තරය. ඒතර මොකද වෙන්නේ? අපිට දැනගන්න ඕනේ නියති මධ්‍යන අපේ ප්‍රශ්නේ තියෙන්නේ නියති මධ්‍යන දෙකේ අන්තරය පළවෙනි එක දෙනස් පැය 70කට වැඩි වීම කියන්නේ x bar කරන x bar කරන x bar එක පැය 70කට වැඩි වීම දෙවෙනි එක x bar කරන x bar දෙකේ අග පැය 85ට වැඩි වීම පැය 70ට 85ට වීම ඉතින් කියනවා A විශේෂය වල B විශේෂය අල්පය අඩු වීම ඒට වඩා B අඩු වීමේ සම්භාවිතාව තමයි. ඒතර ඕක තමයි අපිට අවශ්‍ය කරන සම්භාවිතාවන් ටික. හරි. දැන් අපි මොකද කරන්නේ? මේ ටික හදන්න නම් අපිට ඕන වෙනවා මොකද? අපෙන් අහන්නේ නියති මධ්‍යස්ථ දෙක අන්තරය ගැන. ඒතර නියති මධ්‍යස්ථ දෙක අන්තරය ගැන ගාන හදදී අපි දැනගන්න ඕනේ නියති මධ්‍යස්ථ දෙක අන්තරයේ මධ්‍යනේ සහ නියති මධ්‍යස්ථ දෙක අන්තරයේ උසලතාව. ඒ කියන්නේ මොකද වෙන්නේ? x bar 1 රින x bar 2 මධ්‍යනය සහ x bar 1 රින x bar 2 විචලතාවය. x bar 1 රින x bar 2 කියන්නේ නියති මධ්‍යන දෙක අතරේ මධ්‍යනේ මම කිව්වා සංග්‍රහ මධ්‍යන දෙක අතරේ නම් μ 1 රින μ 2ට සමාන. ඒ කියන්නේ කීයද? 2500 රින 2750 සමානයි. 2500 රින 2450 සමානයි. ඒ කියන්නේ කීයද? 50ට සමානයි. ඊට පස්සේ නීති මධ්‍යන දෙක අතරේ විචලතාවය. නීති මධ්‍යන දෙක අතරේ විචලතාවය. මොකද වෙන්නේ? පළවෙනි එකේ විචලතාවය කියන්නේ සිග්මා වර්ගය විදීම n. පළවෙනි එකේ ඉන්න 1 කියලා දාගමු. ඒත් දෙවෙනි එකේ සිග්මා වර්ගය විදීම n. මේ සූත්‍රමයි යා. සිග්මා වර්ගය විදීම n. ඒත් දෙවෙනි එකේ ඉන්න මෙතන දෙක කියලා දාගමු. එක් විචලතාවකින් තවත් විචලතාවයක් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා එකතු කිරීම. හරි. සිග්මා 1 වර්ගය. සිග්මා 1 වර්ගය කියන්නේ කීයද? 160 කියන්නේ මතක තියාගන්න මේක සම්මතව ගන්න. සිග්මා 1 වර්ගය කියන්නේ 160 වර්ගය. 160 වැඩි කිරීම 160 බෙදීම 100. ධන මෙතන එනවා 120 වර්ගය කියන්නේ කීයද?
120 වැඩි කිරීම 120 බෙදීම 100. මේකට මේක ලැබුණා මේකට මේක ගෑනවා. මෙතන එනවා 256යි කියලා. මේකට මේක ලැබුණා මේකට මේක ලැබුණා. මෙතන එනවා 144යි කියලා උත්තර එනවා 400. මේ මොකද්ද මේ නියති මැද දෙක අතරේ විචලතාවය. මට ඕනේ මට මේක ගමතර මට උන්න ලියාගත්තේ. නියති මැද දෙකක අතරය ව්‍යාප්තයේ ප්‍රමත වූ වාසන ප්‍රමත වෙනවා. මධ්‍යමේ 50 සහ විචලතාවය 400 වෙනසයි. ඒතර සම්මතාපගමනයත් අපි ගන්න පුළුවන්. ඒ කියන්නේ මොකද නියති මධ්‍යමයන් දෙක අතරේ සම්මතාපගමනය. ඒ කියන්නේ ඊයේද 400 කියන විචලතාවය. ඒකේ වර්ගමූලය. ඒ කියන්නේ ඊයේද 20යි කියලා අපි ගන්න පුළුවන්. හරි. දැන් අපිට තියෙන්නේ මොකද්ද? නියති මධ්‍යමයන් දෙක අතරය 70ට වැඩි වීම. ලේසි. දැන් මොකද වෙන්නේ? අපි අදගත්තා. දැන් අපේ සසම්භාව්‍ය විචලනය මෙතන ඉන්නේ. මොකද? x බාර් කරන x බාර් දෙකේ නේද වියප්තිය තමයි දැන් මම මේ අදගත්තා. ඒතර එහා පැත්තේ මම අදගන්නවා z වියප්තිය. මේක තමයි z වියප්තිය. ඒතර මේක කීයද? මධ්‍යමේ කීයද? 50යි. අපි කලින් කතා කරා. මෙතන 50 අපි ගණනය කරගත්තා. නේද මධ්‍යම දෙක අතරේ මධ්‍යමේ. ඒතර මේක මධ්‍යමේ අපි දන්නවා කොහොම ගත්තත් බිඳුව. අපිට මේගොල්ලෝ ඉල්ලලා දෙන්නේ මොකද ඉන්නේ? පැය 70ට වැඩි වෙනවා. පැය 70ට ඉන්නේ 50කට වැඩි 70 70ට වැඩි වීමේ සම්භාවිතාවය එහෙනම් මෙතන වැඩි වීමේ සම්භාවිතාවය. අපි දමු z සමානයි අපේ කොහොමද z සූත්‍රය ගොඩනගා ගන්න. z සූත්‍රය ගොඩනගන්න සරලයි. මොකද සසම්භාවිතය දාන්න. මොකද සසම්භාවිතයන්නේ x බාර් කරන x බාර් එක. හරිනේ. නීති මැදින් දෙක අතරේ නීති ව්‍යාප්තිය අපේ සසම්භාවිතය මොකද x බාර් කරන x බාර් එක. අඩු කරනවා. මේ සසම්භාවිතයන්නේ මැදින්. ඒ කියන්නේ කීයද? mu එක කරන mu දෙක. බෙදනවා මේ සසම්භාවිතයන්නේ සම්මතකම. මේකේ සම්මතකම. විචලතාව වෙන්නේ සිග්මා 1 වර්ගය බෙදීම n එක ධන සිග්මා 2 වර්ගය බෙදීම n දෙකේ වර්ගමූලය කියලා. සර් මේක විචලතාවය සම්මතකම වල නිසා අපි මේකට වර්ගමූලය දාලා. ඒතර අපිට ඕනේ කීයද මේ 70 අනුරූප සිද්ධාක්තිය කියනවා. ඒතර 70 තමයි x බාර් වෙන x බාර් එකට ආදේශ කරන්නේ. 70. අඩු කිරීම මේකේ මැදනේ කීයද? 50යි. බෙදීම අපි කතා කරන්නේ විචලතාවය ගණනය කරගත්තා. විචලතාවය සම්මතකම. ඒ කියන්නේ මොකද විචලතාව වර්ගමූලය. ඒ කියන්නේ සම්මතකම කියන්නේ මෙතන 20යි. ඒතර මොකද උඩ එනවා 20 බෙදීම 20 උත්තරේ 1යි කියලා. එහෙනම් මෙතන තියෙනවා කීයද? උත්තරේ 1යි කියලා. හරි. දැන් අපිට මොකද තියෙන්නේ? මොකද අපිට ඕනේ නියති මධ්‍යයන් දෙකක අන්තරය x බාර් කරගෙන x බාර් දෙකේ අගය කිය 70ට වඩා වැඩි වීමේ සම්භාවිතාවය. ඒතර මේක සමානයි z ගේ අගය එකට වඩා වැඩි වීමේ සම්භාවිතාවය. ඒතර ඔයගොල්ලෝ බහුපතෙන් බැලුවොත් එහෙම බිඳුව ඒතර එකට අදාළ ප්‍රමතියක් අගය ගත්තාම දෙනවා අපිට එනවා මෙතන අගය එනවා 0.34යි 13 කියලා. ඒතර එනවා අපි දන්නවා 0.5න් 34 13 අඩු කරපුවා නම් මෙතන අගේ හොයාගන්න පුළුවන්. 0.5න් අඩු කරනවා 0.34යි 13 කියලා. ඒක 0.5 එනවා 15යි 87යි කියලා උත්තර එනවා. බලමු. අපිට සම්බන්ධතාවය කියලා. ඔව්. අපිට එනවා 34යි 13 විතර 15යි 87යි කියලා උත්තර. ඒ කියන්නේ මොකද? නියති මධ්‍යන දෙක අන්තරය මොකද මේ විදුරු ගුරු විශේෂයෙන් තරම CSE නීති දෙකක් ගත්තාම මේ CSE දක්ව නීති දෙකේ ආයු කාලයන්ගේ මධ්‍යනයන්ති වෙනස 70කට වඩා වැඩි වීමේ සම්භාවිතාවය කීයද 100ට 15.87. එතකොට මේක තමයි පළවෙනි ගන්න. එතකොට ඔය විදිහම තමයි දෙවෙනි ගන්න හදා ගන්න තියෙන්නේ. අපි ඉක්මනට හදා ගමු මේක. ඔව් තමයි. හරි. අපිට ඕනේ නියති මධ්‍යනයන් දෙකක අන්තරය අපි දන්නවා මධ්‍යනය දැන් අපි ගණනය කරගත්තා 50යි කියලා. අපි මේක ඉසෙට් ව්‍යාප්තියට පරිවර්තනය කරලා ගන්න හදන්නේ. එතන විදුලිය අපි දන්නවා අපිට ඕනේ 85ට වැඩි වීම. 85 මේ පැත්තේ 85ට වැඩි වීම. 85 මෙහෙන් මෙතන සම්බන්ධ වෙනවා අපි එතන එතන 85ට වැඩි වීම තමයි අපිට හොයන්න
ඔව් 85 රේඩියම් තමයි ගන්න තියෙන්නේ. ඒතර ඔයාලා ගන්න තියෙන්නේ මේක එහා පැත්තට පරිවර්තනය කරලා ගන්න හදන්නේ. ඒතර z සමානයි අපිට ඕන අපේ සසම්භාවිතය මොකද එන්නේ? x බාර් කරගෙන x බාර් 2. අඩු කරන මේකට දාලා මාධ්‍ය දෙකෙන් එනවා μ එකකින් μ දෙකෙන්. බෙදනවා මේකේ සම්මතව. ඒ කියන්නේ කීයද? සිග්මා එක වර්ගයේ දීම n එක දන සිග්මා දෙක වර්ගයේ දීම n දෙකේ අඩු මේ මොකද අපේ සම්භාවිත චලයාත් විශ්ලේෂණය කරලා 85යි අඩු කරන එකේ මධ්‍යම නියමිත 50යි මේක සම්මතව ගන්න බෙදලා සම්මතව ගන්න එකට ගත්තා 20යි. එතන මෙතන එනවා 35 බෙදීම 20 එතන එනවා 1යි තොර 15ට 7යි 1.75යි කියලා. 1.75කට දාලා සම්පයදය ගන්න 45යි 99 කියලා එනවා. එතන එනවා 0.45යි 99. ඊට අපි බලමු අපිට ඕනේ මේකගේ x බාර් කරගෙන x බාර් දෙකේ යගය 85ට වඩා වැඩි වීමේ සම්භාවිතාව ගන්න. මේක සමානයි ඉසෙල් කියන්නේ 1.75ට වඩා වැඩි වීමේ සම්භාවිතාව. ඒත් මෙතනින් එනවා අපි දන්නවා 0.5න් අඩු කරලා නම් හරි 0.45යි අනුරයි. මේගොල්ලෝ මේ 45යි අනුරයි. මොකද මේ දේවල් පොඩ්ඩක් අපහැදිලි නම් වල ප්‍රමදයක්ති දැනුම් පොඩ්ඩක් අලුත් කරගෙන මම මොකද ප්‍රමදයක්තියක් කියලා දීදී මට මේ පාඩම් කරන්න අමාරුයි. ඒකයි මම මුලින්ම කතා කරලා කිව්වේ ප්‍රමදයක්ති දැනුම් පොඩ්ඩක් අලුත් කරගන්න කියලා. ඒත් මෙතනින් එනවා උත්තරේ එතන 1යි 0.5 4යි 0.400 එකක් කියලා උත්තරේ එනවා. ඒතර මේක තමයි දෙවෙනි එකට උත්තරේ. මොකද එන්නේ නීති මධ්‍යම දෙක අන්තරය මොකද 85ට වඩා වැඩි වීමේ සම්භාවිතාවය. හරි. ඔයගොල්ලෝ පාස් පේපර්ස් වල දැක්කොත් එහෙම පාස් පේපර්ස් වල නිරන්තරයෙන්ම අහන දෙයක් තමයි මොකද එන්නේ? මොකද A ට වඩා B අඩු වීමේ සම්භාවිතාවය. මේක ගොඩක් කට්ටියට තේරුම් ගන්න අමාරුයි. මම සරලව ඔයගොල්ලන්ට මේක කියලා දෙන්නම්. බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මම මේක ඔක්කොම අහලා දාන්නම් ඉතින් නැත්තම් ඔයගොල්ලන්ට පැටලෙනවා. හරි. මොකද්ද? අපි කලින් x බාර් කරගෙන x බාර් දෙකේ මධ්‍යනේ අපි ගණනය කරගත්ත 50යි කියලා ඔයගොල්ලන්ට මතක ඇති. නියත පදන්නේ අන්තරයේ සම්බන්ධවම ගණනය කරගත්තා 20යි කියලා ඔයගොල්ලන්ට ඒක මතකයි. දැන් අපිට ඕන මොකද දෙන්නේ? A ට වඩා B ගේ. කියන්නේ A ගේ මධ්‍යනායු කාලයට වඩා B ගේ මධ්‍යනායු කාලය අඩු වීම. ඒතර A ගේ මධ්‍යනායු කාලයේ සංකේතවත් තියෙන්නේ මොකෙන්ද? A විදිහේ බුබුලු විශේෂයේ මධ්‍යනායු කාලයේ සංකේතවත් වෙන්නේ x බාර් එකකින්. ඒතර B විදිහේ බුබුලු විශේෂයේ මධ්‍යනායු කාලයේ සංකේතවත් වෙන්නේ x බාර් දෙකෙන්. ඒතර A විදිහේ බුබුලු විශේෂයේ මධ්‍යනායු කාලය කියන්නේ x බාර් 1. B විදිහේ බුබුලු විශේෂයේ මධ්‍යනායු කාලය කියන්නේ x බාර් 2. දැන් අහන්නේ මොකද්ද? A ට වඩා B ගේ මධ්‍යනායු කාලය අඩු වීම. A ට වඩා B ගේ මධ්‍යනායු කාලය අඩු වීම. ඒතර A ගේ මධ්‍යනායු කාලයට වඩා B ගේ මධ්‍යනායු කාලය අඩු වීම. ඒතර A ට වඩා B අඩු වීම. අපි දන්නා සාමාන්‍ය ලොකු එක්කෙනාට තමයි කතා කරන්නේ. A ගේ මධ්‍යනායු කාලයට වඩා B ගේ මධ්‍යනායු කාලය අඩු වීමේ සම්භාවිතාව. මේක අහන්න අපි. දැන් මේ මොකද්ද මේ අපි මේ දේ දන්නේ නැහැ නේ කියලා. සරල දෙයක් කරන්නේ. ඔයගොල්ලෝ පොඩි කාලේ අසමානතා ඉගෙන ගත්තා මම කියන 8 වසරේ වගේ නැති. මේ මෙන්න මෙතනදී x බාර් දෙක උස්සලා මේ පැත්තෙන් දාන්න තියෙන්නේ. සාමාන්‍ය සමාන කිරීම සුළු කරනවා වගේ. එතන මෙන්න මෙතන x බාර් මෙතන මේ තියෙන x බාර් දෙක මේ පැත්තට උස්සලා දාන්න මොකද වෙන්නේ? x බාර් එක තියෙන මෙතන ධන ලකුණක් එක්ක තියෙන්නේ මෙයා. මෙහා පැත්තේ මොකද මෙයා ඍණ වෙනවා. x බාර් කරගෙන x බාර් දෙක ගෙලෙනවා. ඒතර විශාල ලකුණ එක එහෙමම ඒක ඉන්න විදිහට බලන් ඉන්නවා. මෙතන කවුරුත් නැහැ හිස් කියන්නේ විදිහට බින්දුවයි. එතකොට මේගොල්ලෝ අහන්නේ මොකද්ද? A විදිහේ බුබුලු විශේෂයේ මධ්‍යනායු කාලයට වඩා B විදිහේ බුබුලු විශේෂයේ මධ්‍යනායු කාලය අඩු වීම. එතකොට ඒක අපිට එහෙමම විදිහ හොයන්න බැරුණාට ඒක නම් ප්‍රකාශනය පොඩ්ඩක් ආගෙන ඒක දුරු කරලා බලමු අහනවා. ඒ කියන්නේ මොකද්ද? නියති මධ්‍යන දෙක අන්තරය බිඳුවට වඩා වැඩි වීම අහන්නේ. එතකොට බිඳුවට වඩා වැඩි වීම. සරල දෙයක් අපිට හන්න ඕනේ දැන් ඉතින්. මේක දිහා බලපුවම අපිට හොයන්න. අපි දන්නා නියති මධ්‍යන දෙක අන්තරය අපේ උදාහරණ ගන්න මේකේ මේකේ 50යි. නියති මධ්‍යන දෙක අන්තරය අපි විභක්තිය පරිවර්තන කරලා ගන්න හදන්නේ මධ්‍යනේ මෙතන 0යි. අපිට ඕනේ කියන්නේ බිඳුවට වඩා
වැඩි වීමේ සම්භාවිතාවය. එතන මොකද බිඳුවරට වැඩි මේ පැත්තට හොයන්නයි. ඒතර z සමානයි ප්‍රස සම්භාවිතාවයෙන් x bar කරගෙන x bar 2 අඩු කරනවා මේකේ මැදිනේ mu කරගෙන mu 2 බෙදනවා මේකේ සම්මතම කරන්නේ සිග්මා 1 වර්ගය වීම n එක දන සිග්මා 2 වර්ගය වීම n දෙකේ වර්ගමූලය. සිග්මා 1 වර්ගය කියන්නේ කීයද? සර් මෙතන බිඳුවට දාල z ව්‍යාප්තියගේ හොයන්න ඕනේ. මේකට දාන මැදිනේ ඉන්න 50යි. සම්මතම ගාන අපි ගණනය කරගත්තා 20යි කියලා. කියන්නේ 50 බෙදීම ඍණ 50 බෙදීම 20 ත්‍රිනා ඍණ 2.5යි. එතන මෙතන එනවා ඍණ 2.5යි. අපිට ඕන මොකක්ද දෙන්නේ? x bar 1 ඍණ x bar 2 යගේ බිඳුවට වඩා වැඩි වීමේ සම්භාවිතාව හොයන්න. මේක සමානයි z යගේ ඍණ 2.5ට වඩා වැඩි වීමේ සම්භාවිතාව. වැඩි වීමේ සම්භාවිතාව. මේ හොයන්න තියෙන බිඳුව 5ට එකතු වෙන්න ඕනේ. බිඳුව 2.5ට අදාළ සම්භාවිතාවය. ඒත් 2.5ට අදාළ සම්භාවිතාවය අපිට හොයාගන්න පුළුවන්. තරම දාගත්තා. පොඩ්ඩක් ඔයාලට හොයාගන්න උள்ள මෙතන ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද 2.5ට අදාළ සම්භාවිතාව කියන උගලන්ට ඒ 4.0 ගානක් තියෙනවා. මේ උදාහරණයකට ගමු. මෙතන එනවා 4.8ක් කියලා එනවා. 4.8ක් විතර ආවොත් එහෙම මම මේ උදාහරණයකට මේකට ලඝු පොතක් නෑ මගේ අතේ. මේ 4.8ක් ආවොත් එහෙම මෙතන යන 9.8යි 0.0 කියන. මම මේ ලඝුව ගැන ටික සාමාන්‍යයෙන් ලියාගත්තා. මෙතන සුදු කිරීමට ඕන වෙනවා. මට ඒක ඉස්සෙල්ලා තියෙනවා. කොහොමද? ඍණ 2.5ට අදාළ කියන්නේ 2.5ට අදාළ ලඝු පොතේ අගය අරගෙන කියන ප්‍රමුතියත් අගය අරගෙන මේ දෙක එකතු කරපුවම ඔයාලට අදාළ සම්භාවිතාවය ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒතර මේක තමයි මොකද මේ නියති මතයෙන් දෙක අන්තරයේ මේ දුන්නේ. ඒතර මේ වගේම ඔයගලන්ට දැන් කතා කරන්න ඉතු වෙලා තියෙන්නේ මේකෙදි සමානුපාතන දෙක අන්තරයේ මේ දුන්නේ. දැන් අපි කොහොමද ඒක එන්නේ කියලා බලමු. ඒතර මෙතනදී ඔයගලන්ට ඕන වෙනවා නියති p එකකට p දෙකේ නියදුම් යා p එකකට p දෙක ඔයගලන්ට දෙන්න දැන් මේක තමයි අපේ සම්භාව්‍ය විචල්‍ය. සරලයි. ඔයගලන්ට මතක තියාගන්න තියෙන දේවල් ටික ඔක්කොම ඉවරයි. ඇත්තටම දැන් ඔයගලන්ට හිතලා මේ ටික ගොඩනගා ගන්න පුළුවන්. හරි. දැන් ඔයගලන්ට තේරුම් ගන්න තියෙන ඔයගලන්ට ගාන පටන් ගන්න තේරෙනවා. දැන් මට ඕනේ මේක තමයි අපේ සම්භාව්‍ය විචල්‍ය. දැන් ඔයගලන්ට තේරෙනවා. ඒතර මේ සම්භාව්‍ය විචල්‍යේ මැදිනේ ඔයගලන්ට ඕනේ වෙනවා මේ සම්භාව්‍ය විචල්‍යේ සම්මතක වෙනද විචලතාවය ඔයගලන්ට ඕනේ වෙනවා. ඒතර ඔයගලන්ට විචලතාවයේ අවස්ථා දෙකක් තියෙනවා. සංඝානයේ පරිමිත සහ අපරිමිත. අර කොන්දේසි තුනම තමයි. සංඝාන තමයි නොදන්නා අයට ප්‍රතිස්ථාපනයේ සහිතව නීති ගන්න නිසා නීති මාර්ගයේ කුඩා විට අපි හිතන්නේ සංඝානයේ අපරිමිතයි කියලා. නැත්නම් පරිමිත. අපිට ඕනේ p1 ඍණ p2 මැදිනේ ඕනේ මට ඊළඟට p1 ඍණ p2 විචලතාවය ඕනේ. එක අවස්ථාවක් තියෙනවා සංඝානයේ අපරිමිත විට අනිත් එක සංඝානයේ පරිමිත විට. අදම බලමු. ඔයගොල්ලෝ දන්නවා නියති මැදිනෙන් දෙකක අන්තරයේ මැදිනේ x bar 1 ඍණ x bar 2 මැදිනේ mu 1 ඍණ mu 2ට සමානයි නම් p 1 ඍණ p 2 මැදිනේ අනිවාර්යයෙන් සමාන වෙන්න ඕනේ. මොකටද? phi 1 ඍණ phi 2. තරකම් පුළුවන් මතක තියාගන්න. x bar 1 ඍණ x bar 2 මැදිනේ mu 1 ඍණ mu 2ට සමාන නම් p 1 ඍණ p 2 මැදිනේ phi 1 ඍණ phi 2ට සමානයි. එතකොට මේකේ කලින් එකේ විදිහටම. එතකොට x bar 1 ඍණ x bar 2 විචලතාවය කොහොමද ගත්තේ? පළවෙනි එකට දාලා විචලතාවය ගත්තා. ඒ කියන්නේ මොකද සිග්මා වර්ගයේ බෙදීම n කියලා අරගෙන 1 1 කියනවා. මේ මෙතන තියෙන්නේ නියති සමානුපාතය. අපි නියති සමානුපාතයෙන් නියති ව්‍යාප්ති විචලතාවය ගන්න මේකේ කොහොමද? phi 1 ඍණ phi බෙදීම n කියලා. එතකොට මේ විදිහම තේරුම් ගන්නදී මේක පළවෙනි සංඛානය. එතකොට පළවෙනි සංඛානය සංකේතවත් කරන නිසා මෙතනට එක දාලා මෙතනටත් එක දාලා මෙතනටත් එක දානවා. එතකොට ඒ විදිහම දෙවෙනි සංඛානය. phi 1 ඍණ phi බෙදීම n. දෙවෙනි සංඛානයේ phi 1 ඍණ phi බෙදීම n කියලා නෝ. එක් සංඛානයේ විචලතාවය තව එකක් අඩු කරන්න බෑ. ඒ නිසා අපි එකතු කරමු. නිකමටහරි සංඛානයේ පරිමිත වුණොත් එහෙනම් අර විදිහටම ඔයගොල්ලෝ මතක තියාගන්න මෙතනට වෙනවා පරිමිත සංඛාන ශෝධන සාධකයකුත් මෙතනට වෙනවා පරිමිත සංඛාන ශෝධන සාධකයකුත් වෙනවා. ඒකම ලියලා දෙන්න නම් phi 1 ඍණ
ෆයි එක බෙදීම n එක මම ඇති කියනවා ෆයි දෙක එක ඍණ ෆයි දෙක බෙදීම n දෙක තියෙනවා. එතන මෙතනට මේක ගුණ වෙන්න ඕනේ n එක ඍණ එක n එක ඍණ n එක බෙදීම n එක ඍණ එක එකතු වෙනවා n දෙක ඍණ n දෙක බෙදීම n දෙක ඍණ එක. සාමාන්‍ය පරිසර වල සෝදන හදේ කියන තමයි මෙතනින් මැද තියෙනවා එකතු කිරීම නම්. අනිත් එක තමයි එකතු කිරීම නැහැ එතන තියෙන්නේ ගුණ කිරීම. හරි. ඉසෙට් සූත්‍රය ගොඩනගා ගන්න දැන් ඔයගොල්ලන්ට පැහැදිලි. ඉසෙට් සූත්‍රය ගොඩනගා ගන්න. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා. පළවෙනි එක දැන් මෙතනට එන්න ඕන කවුද? x. මෙන්න mu බෙදීම සිග්මා. ඔයගොල්ලෝ දන්නවනේ මේකනේ අපි ඉසෙට් සූත්‍රය. මෙයා තමයි අපේ සසම්භාව්‍ය චල. දැන් අපේ අලුත් සසම්භාව්‍ය චල කවුද? p එක ඍණ p දෙක. p එක ඍණ p දෙක. දැන් ඊළඟට දා ගන්න මොකක්ද දෙන්නේ? මේ සසම්භාව්‍ය චල මෙන්න මෙයාගේ මැද්දේ. p එක ඍණ p දෙකේ මැද්දේ. p එක ඍණ p දෙකේ මැද්දේ මොකට සමානයිද? ෆයි එක ඍණ ෆයි දෙකට සමානයි. බෙදන්න ඕනේ මොකද්ද? මේකේ සම්මතස්වර. ඒ කියන්නේ මොකක්ද දෙන්නේ? විචලතාවය ෆයි එක ඍණ ෆයි එක බෙදීම n එක ධන ෆයි දෙක එක ඍණ ෆයි දෙක බෙදීම n දෙකේ වර්ගමූලය කියලා අපිට ගන්න විචලතාවය දාලා ඒකට සම්මතස්වර දාලා මෙන්න මේක තමයි ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ඉසෙට් සූත්‍රය. මේ සූත්‍ර දාගෙන ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ඕනම ගානක් හදා ගැනීම හැකියාවක් තියෙනවා. හරි. දැන් මොකද අපි කරන්නේ? මම දැන් ඔයගොල්ලොත් එක ගානක් හදන්න යනවා. මේ ගාන හදද්දී මේගොල්ලෝ අපිට කියලා තියෙන මෙහෙම දේවල් ටික. මේකේ ඔයගොල්ලන්ට කියලා දෙන්න මෙහෙම. ඔයගොල්ලන්ගේ ටියුට් එකේ ගත්තොත් එහෙම 22 වෙනි පිටුව. ඒක කියනවා මෙහෙම පළවෙනි ගාන. එක්තරා රූපවාහිනී වැඩසටහනක් සඳහා ළමුන්ගෙන් 60%ක්ද වැඩිහිටියන්ගෙන් 50%ක්ද කැමැත්ත දක්වයි. අන්න ළමුන් වැඩිහිටියෝ ප්‍රශ්නේ දෙන්නේ. ළමුන් සහ වැඩිහිටියෝ. ළමුන්ගෙන් 60%ක්ද? ෆයිල් එක 60%යි විශේෂම 6යි බිඳුව. වැඩිහිටියන්ගෙන් 40%ක් 50%ක් විශේෂම 5යි බිඳුවයි. කැමැත්ත දක්වයි. හරි. එතකොට මොකද කරන්න ඕනේ? මේගොල්ලන්ගෙනුත් තරම 100ක නීතියක් ගන්නවා කියලා කියනවා. මේගොල්ලන්ගෙනුත් තරම 100ක නීතියක් ගන්නවා කියලා කියනවා. හරිද? ඒගොල්ලෝ කියනවා මේ කැමැත්ත දක්වයි. එක්තරා රූපවාහිනී වැඩසටහනක් ළමුන්ගෙන් 60%ක්ද වැඩිහිටියන්ගෙන් 50%ක්ද කැමැත්ත දක්වයි. ළමුන් සහ වැඩිහිටියන් 100 බැගින් නීති දෙකක් ගත්තා. මේ දෙගොල්ලන්ගෙන් 100 නීතියක් ගත්තා. අපිට කියනවා මෙන්න කැමැත්ත මේ වැඩසටහනක සඳහා කැමැත්ත දක්වීමේ සමානුපාතයෙන් වෙනස 3ට වඩා අඩු වීමේ සම්භාවිතාව පළවෙනි එක 3ට අඩු වීමේ සම්භාවිතාව ඊටසේ කියනවා ළමුන්ට වඩා වැඩිහිටියන් කැමැත්ත දක්වීමේ සම්භාවිතාව ළමුන්ට වඩා වැඩිහිටියන් කැමැති වීම ගැන ඕක තමයි අපි ප්‍රශ්න දෙන්නේ. දැන් අපි මොකද කරන්නේ? ඕක හදමු. මොකද කරන්න ඕනේ? තේරුම් ගන්න දෙන්නේ. මෙන්න මේ දත්ත ටික උපයෝගී කරගෙන ගාන හදන්න ඕනේ. අපිට ඕනේ නියති සමානුපාතයන් දෙක අන්තරයේ මධ්‍යමයක්. ඒ කියන්නේ මොකද්ද? p1 ඍණ p2 මධ්‍යමයක් p1 ඍණ p2 විචලතාවයක් මතකයි. ඒතකොට p1 ඍණ p2 මධ්‍යමය අපි දන්නවා නියති සමානුපාතයන් දෙක අන්තරයේ මධ්‍යමය සංඝාත සමානුපාතයන් දෙක අන්තරේ සමානයි. ඒ කියන්නේ කීයද? 0.6 බිඳුවේ අඩු කරන 0.5 බිඳුව එතන එනවා 0.1 බිඳුව කියලා එනවා. p එකෙන් p දෙකේ මැදට අපි ගණන කරගත්තා. දැන් මොකද කරන්නේ? මෙතන විචලතාවය. p එකෙන් p දෙකේ විචලතාවය. ඒක අපි ගත්ත හැකි phi එක ඍණ phi බෙදීම n. මේක දැන් සාමාන්‍ය නීති මධ්‍යයන්ගේ විචලතාවය එන්නේ. ඒතකොට ඒ වගේම දෙවෙනි එකට තියාගන්න phi එක ඍණ phi බෙදීම n. තේරුම් ගන්න දෙන්නේ මේක පළවෙනි සංඛාරයේ ඉන්න 1 කියලා දාගන්න දෙවෙනි හින්ද මේක 2 කියලා දාන්න. එක් විචලතාවකින් තවත් විචලතාවක් අඩු කරන්න බෑ එකතු කරන්න ඕන නිසා එකතු කිරීම. එතකොට මෙතන දෙනවා මොකද? phi එක අපි දන්නවා 160යි. එතකොට ඒ කියන්නේ එකගෙන phi එක කියන්නේ එකෙන් 160ක් අඩු කරලා 140යි. බෙදීම 100. මෙතන දෙනවා 100ට 50 වැඩි කිරීම 150 බෙදීම 100. එතකොට මෙතන එනවා 160යි 140යි 2.4යි. එතකොට මෙතන එනවා 0.2.4. මෙතන එනවා 0.2.5යි
100 උත්තරේ 9.0.04 අපිට ආයෙම මේ කිව්ව හැකි P1 ඍණ P2 මේ සමානුපාතයන් දෙක අතරේ ආසන්න ප්‍රමාණය ව්‍යාප්ත වෙනවා මධ්‍යය 0.1 බිඳුවක් සම්මතකමනේ සෝරි විචලතාවය 0.0.4 කරනසේ අපිට අවශ්‍ය කරන සාමාන්‍යයෙන් සම්මතකම නිසා මෙතනම සම්මතකමන තෝරා ගන්නවා ඒ කියන්නේ ගියේ 0.0.4 වර්ගමූලය ඒ කියන්නේ අපි දන්නවා 0.0.4 කියලා. ඒතර අපිට අවශ්‍ය කරනවා මොකද? මේ සමානුපාතන දෙක අතරය 100ට අඩු වීම 103ට අඩු වීම 103ට අඩු වෙන මොකද ගන්න තියෙන්නේ? උදාහරණ මේක තමයි P1 ඍණ P2 මේ සමානුපාතන දෙක අතරේ නෙමෙයි මධ්‍යනේ කීයද 0.1 බිඳුව. අපි මේක අනිවාර්යයෙන්ම ඉසෙට් ව්‍යාප්තිය පරිවර්තනය කරලා ගණන් හදන්න. ඉසෙට් ව්‍යාප්තිය මධ්‍යනේ අපි ගන්නවා බිඳුව. අහන්නේ 103ට අඩු වීම 103 කියන්නේ 110ට අඩු වීම 103ට වඩා අඩු වීම කියන අපි කියන්නේ මෙන්න මේ පැත්ත 103ට අඩු වීම ඉතින් මේක මෙතන. ඒතර මොකද 103ට අඩු වීම එතනගේ වා ගන්න ඕනේ. අපි ඉසෙට් සූත්‍රය යගමු. අපේ සසම්භාව්‍ය චලය ඔයගොල්ලෝ මතක් කරගන්න හොඳට. අපේ සසම්භාව්‍ය චලය මොකද මේ P1 ඍණ P2 අඩු කරනවා මේකට දාලා මධ්‍යනේ කියන්නේ phi 1 ඍණ phi 2 බෙදනවා මේකට දාලා මොකද සම්මතකම කියන්නේ phi 1 ඍණ phi 1 බෙදීම n1 ධන phi 2 ඍණ phi 2 බෙදීම n2 ලියලා මේ වර්ගමූලය. සූත්‍රය කරගෙන යනවා මතක කරන්න එපා. එතකොට phi 1 මෙතන මේකට දාලා මෙතනගේ හොයා ගන්න ඕන නිසා එතන මෙතන වුණා 0.03 අඩු ගිහින් මේකට දාලා මධ්‍යනේ එනවා 0.1 බිඳුව. අපි සම්මතකම වෙන හොයලා දෙන්න. පල්ලෙවල දාන්න සම්මතකමනේ සම්මතකමනේ නෙමෙයි 0.07. එතන මෙතන එනවා ඍණ 0.07 උඩ. මෙතන පල්ලෙන් එන 0.07යි උත්තරේ ඍණ 1යි. එතන මෙතන උත්තරේ ඍණ 1යි කියලා ගත්ත හැකි. අපිට අවශ්‍ය වෙන්නේ P1 ඍණ P2 යගේ 0.03ට වඩා අඩු වීමේ සම්භාවිතාව හොයන්න. මේක සමානයි ඉසෙට් ගියගේ ඍණ 1කට වඩා අඩු වීමේ සම්භාවිතාව. මොකද එකට දාලා සම්භාවිතාව කියවුවොත් එන්නේ මෙතන නම් 0.27යි අහකට මෙතන වාගේ වහන්න ඔයගොල්ලෝ හොයන්න ඕනේ 0.5න් අඩු කරන්න ඕනේ 0.34යි 13 රුධිර 0.15යි 87යි. ඒ කියන්නේ මොකද වෙන්නේ? ළමෝන් සහ වැඩිහිටියන්ගේ මොකද සමානුපාතයන් වෙනස 103ට වඩා අඩු වීමේ සම්භාවිතාවය කියන්නේ 115යි 115.87 කියලා ගන්න පුළුවන්. ඊට තියෙනවා ළමුන්ට වඩා වැඩිහිටියන් මෙන්න මේ කියන රූපහානි වැඩසටහනට කැමති වෙනවා. ළමුන්ට වඩා වැඩිහිටියෝ කැමති වෙනවා. ඒක මොකද කරන්නේ? ඒක හොයන්නයි තියෙන්නේ. ළමුන්ට වඩා වැඩිහිටියන් කැමති නැති. ළමුන්ට වඩා වැඩිහිටියන් කැමති නැති කියන්නේ අර විදියම ඔයගොල්ලන් සුළු කරලා වෙනවා. මොකද? මේක තමයි ළමුන්ගේ සමානුපාතය. මේක තමයි වැඩිහිටියන්ගේ සමානුපාතය. ළමුන්ට වඩා වැඩිහිටියන් වැඩි කැමැත්තක් දක්වලා කියන්නේ ළමුන්ට වඩා වැඩිහිටියන් කැමති වෙයි. ළමුන්ට වඩා වැඩිහිටියන් කැමති වෙයි. කියන්නේ මෙන්න මෙහෙමද? ළමුන්ගේ කැමැති ප්‍රතිශතයට වඩා වැඩිහිටියන්ගේ කැමැති ප්‍රතිශතය වැඩි. මෙන්න මෙහෙම වීමේ සම්භාවිතාව වහන්න. දැන් මේක මේ පැත්තට ගමු. ඒ කියන්නේ මොකද වෙන්නේ? P1 මෙහෙමද මේ P2 මේ පැත්තට. මේ ධන P2 මේ පැත්තට ඍණ P2 වෙනවා. මෙතන මොකද වෙන්නේ? මෙතන මුකුත් නැහැ බිඳුව වෙලා මෙතන P කියන. කියන්නේ මොකද? මේ සමානුපාතයෙන් කී අන්තරයේ බිඳුව වලට අඩු වීම යවන්නේ. අපි යන්න ගමු. P1 ඍණ P2 නිදුන් ව්‍යාප්තිය අපි ගණන හදන්නේ ඉසෙට් ව්‍යාප්තියට පරිවර්තනය කරලා මෙතන එනවා බිඳුව දශම අපි ගණන් කතා කරා 0.1 බිඳුව බිඳුව අහන්නේ බිඳුවට වඩා අඩු වීම. බිඳුවට වඩා අඩු වීම. 110 තියෙන මෙතන 100 බිඳුවට වඩා අඩු වීම. ඔව්. එතන මේ පැත්තයි ළමුන්ට වඩා වැඩි හිටියන් කැමති වීම කියන්නේ එතන මෙතන තමයි. එතන මොකද වෙන්නේ? එතන බිඳුව දැන් පටල ගන්න එපා හරිද? ඉසෙට් සමානයි P1 ඍණ P2 මේක තමයි අපේ සම්භාව්‍ය චලය අඩු කරනවා මධ්‍යනේ කියන්නේ මේ කරගෙන මේ phi 1 phi 2 බෙදනවා phi 1 ඍණ phi 1 බෙදීම n1 ධන phi 2 ඍණ phi 2 බෙදීම n2 වර්ගමූල. එතන P1 ඍණ P2 මෙතන මේ යගෙන එනවා බිඳුව අඩු කිරීම මධ්‍යන 0.1 බිඳුව
බෙදීම සම්මතක ගමනේ අපිට එනවා අපි කලින් කතා 0.04. එතන එනවා ඍණ 0.1 බිඳුව බෙදීම 0.07 කියන. එතන එනවා 1. කියන්නේ එතන 1.4යි. ඔව්. එතකොට අපිට ගත්තේ 1.4යි 2යි. එතන එනවා ඍණ 1.4යි 2යි කියලා. හරිනේ 10ට 7 වරක් 1යි ඉතුරු 4යි 40ට 7 වරක් ඉතුරු 3යි 30ට 7 වරක් 26යි 4යි 2ක් ඉතුරු 20ට 4ක් 2 එහෙම 4යි 2. ඉතින් මෙතන හරන් තියෙන්නේ අපිට ඕනේ P1 රින P2 යගේ P1 රින P2 යගේ බිඳුවට වඩා අඩු වීමේ සම්භාවිතව හොයන්න. ඒ කියන්නේ මේක සමානයි ඉසෙට් යගේ ऋण 1.4යි 2කට වඩා අඩු වීමේ සම්භාවිතය. ඒ කියන්නේ මේක සමාන බිඳු 5න් අඩු කරන්න ඕනේ. 1.4යි 2කට දාලා ඉසෙට් ව්‍යාප්තිය හගය කියන 42යි 22ක් කියලා එනවා. 42යි 22ක් කියලා එනවා. එනවා 8යි එතකොට මෙතන 9න් එකක් 7යි 9න් එකක් 7යි බිඳුව මට මේක ටිකක් වේගෙන් කරේ ඔයගොල්ලන් දැන් ක්ලාස් එක පටන් ගන්න ඉතින් පටන් ගන්න ටිකක් ලඟ වෙලා නිසා ඒත් මොකද මේක තමයි මූලික දේවල් ටික මම බලන්න ඔයගොල්ලන් කලින් වීඩියෝ එකේම කතා කරේ මූලික දේවල් ටිකයි නියති මධ්‍යයන් කියන දුන්නා. එතන තමයි මූලික හරව දේවල් ටික ඉගෙන ගත්තේ. පදනම් වෙන දේවල් ටික. ඊට පස්සේ මෙතනින් පස්සේ මේ නියුටන් ව්‍යාප්ති තුනම අරක වගේම තමයි ගොඩනගලා තියෙන්නේ. මතක තියාගන්න තියෙන අපේ සසම්මා විචල්යන් ගැන හතරක් තිබ්බේ. අපේ සසම්මා විචල්‍ය જાති හතරයි. නියති මධ්‍යනේ, නියති සමානුපාතය, නියති මධ්‍යම දෙක අන්තරේ, නියති සමානුපාතය දෙක අන්තරේ. ඒතකොට ඔය හතරට අදාළව ඔයගොල්ලෝ දැනගන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ දේවල් වල මධ්‍යනේ කොහොමද ගණනය කරන්නේ? මෙන්න මේ දේවල් වල විචලතාව කොහොමද ගණනය කරන්නේ කියලා දැනගත්තාම ඔයගොල්ලන්ට ඕනම ගාන හැදීමේ හැකියාව තියෙනවා. දැන් මොකද කරන්නේ? මම දැන් මෙතන ඔයගොල්ලන්ට සමගිය කරන් පෙන්නනවා. කොහොමද මේ දේවල් ටික මතක තියාගන්නේ කියලා. ඒත් ඔයගොල්ලන්ට මේ දේවල් එක්ක ඔයගොල්ලෝ ටාට් එකක් වගේ ගහලා ඔයගොල්ලෝ මේ මතක තියාගන්න ඔය සූත්‍ර කඩපාඩම් කරලා ඔයගොල්ලන්ට බලගත් ඒල විභාගයට යන්න බෑ. මේ දේවල් ටික හොඳට ඔළුවේ ධාරණය කරගෙන මේ දේවල් තේරුම් අරගෙන තමයි ඔයගොල්ලන්ට විභාගෙට ගිහලා හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීම හැකියාවක් තියෙන්නේ. ඒත් දැන් අපි මෙතන ගමු. අපි කතා කරා නියති මධ්‍යන නියතිම ව්‍යාප්ති කතා කරා. නියති සමානුපාතයෙන් නියතිම ව්‍යාප්ති කතා කරා. නියති මධ්‍යන දෙක අන්තරේ නියතිම ව්‍යාප්ති ගැන කතා කරා. නියති සමානුපාතයෙන් දෙක අන්තරේ නියතිම ව්‍යාප්ති ගැන කතා කරා. මම කිව්වා මේ හැම නියතිම ව්‍යාප්තියකම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. එකට දාලා මධ්‍යනේ, එකට දාලා විචලතාවය දැනගන්න. එතනින් එහාට ප්‍රශ්නයක් නැහැ. ඇයි එතනින් ප්‍රශ්නේ ඔයගොල්ලන්ට මතක තියාගන්න තියෙන්නේ කොහොමද සෙට් සූත්‍රය. සෙට් සූත්‍රය උනා ගන්න යන මධ්‍යනේ විචලතාවත් උපයෝගී කරගෙන. හරි. ඒතර මොකද වෙන්නේ? x භාගයේ මධ්‍යනේ ගණනය දැනගන්න ඕනේ. x භාගයේ විචලතාවය ගණනය. ඒතර x භාග විචලතාවය අවස්ථා දෙකයි. මොකද සංඝානේ අපරිමිත සහ සංඝානේ පරිමිත විදිහට. මේ මධ්‍යනයේ විචලතාවය. ඒතර මේ දේවල් ටික ගණනය දැනගන්න ඕනේ. ඒ වගේ නියති සමානුපාතයන්ගේ මධ්‍යනේ ගණනය දැනගන්න ඕනේ. නියති සමානුපාතයන්ගේ විචලතාවය ගන්න. එතන සංඝානය අපරිමිත විට සංඝානය පරිමිත විට නියති සමානුපාතයන්ගේ විචලතාවය. ඒ වගේම නියති මධ්‍යයන් දෙක අන්තරේ මධ්‍යනේ ගණනය කරගන්න දැනගන්නවා. නියති මධ්‍යන දෙක අන්තරේ විචලතාවය ගණනය කරන්න දැනගන්න. මම මෙතන පරිමිත අපරිමිත කියන වෙන කරන්න දෙන්නේ නැහැ. ඒකමක් වෙන්නේ නැහැ. එතකොට P1 P2 මධ්‍යනේ දැනගන්න ඕනේ. P1 P2 විචලතාවය දැනගන්න ඕනේ. මෙන්න මේ දේවල් ටික මතක තියාගත්තා නම් හරි. මොකද එන්නේ? නියති මධ්‍යනයන්ගේ මධ්‍යන ඔයගොල්ලෝ දන්නවා සංඝානයේ මධ්‍යනයට සමානයි. නියති මධ්‍යයන්ගේ විචලතාවය කොහොමද ගත්තේ අපි? සිග්මා වර්ගයේ බෙදීම මේක අපි සාධනය කරගත්ත පළවෙනි වීඩියෝ එකේ. ඒතකොට නිකමනානි සංඝානයේ පරිමිත වුණොත් එහෙම මොකද වෙන්නේ? සාමාන්‍ය දින විචලතාවය අරගෙන මෙතන දාගත්තා n ඍණ n බෙදීම n ඍණ 1 කියන පරිමිත සංඝාන ශෝධන සාධකය. කොහොමද අපි සංඝානයක් පරිමිත අපරිමිතයෙන් වෙන් කරගත්තේ? අපිට තිබ්බා සංඝානයක් අපරිමිතයේ සැලකුම් ලබන අවස්ථා තුනක්. සංඝාන ධර්මයෙන් නොදන්නා විට ප්‍රතිස්ථාපනය සහිතව නීතිම් කරන විට සහ නීතිම් භාග කුඩා විට. ඔය කොන්දේසි තුනෙන් අඩුම තරමේ එකක් හෝ තෘප්ත වෙනවා සංඝානය අපරිමිතයි. මේ තුනම කඩ වෙනවා නම් පමණයි සංඝානය පරිමිත වෙන්නේ. පරිමිත වුණොත් එහෙම කරගන්න දෙන්නේ. නියති මධ්‍යයන්ගේ විචලතාවයට පරිමිත සංඝාන ශෝධන සාධකය ගලපන්න තියෙනවා. ඉසෙට් සූත්‍රය ගොඩනගාගත්තේ මොකක්ද අපේ සම්භාවිත විචල්නේ? x bar
මේ සසම්භාවිතල්ලේ මැද්දේ එනවා mu මේ සසම්භාවිතල්ලේ මැද්දේ එනවා mu මේක සම්මතව මේකේ වර්ගමූලය කියනවා ඉක්මවදීම වර්ගමූලයෙන් මේක තමයි පිළිවෙන්නේ ඉසෙත් සූත්‍රය මේක දිහා දෙන්න නීති මන්ත්‍රය මේ සමානුපාතනයේ මැද්දේම අපි දන්න සංගාන සමානුපාතන සමානයි මේක මොකද 5 එකකින් 5 බෙදීම n සමානයි කිව්වා සංගානේ පරිමිත වුණත් අර විදිහටම තමයි සූත්‍රයෙන් 5 එකකින් 5 බෙදීම n කියලා මෙතනට පරිමිත සංගාන සූත්‍රය දානවා n n බෙදීම n වෙන එක. ඒතර මෙතනට ඒ තර්ක කිරීම වෙනසක් වෙන්නේ නැහැ. සංඛාල අපරිමිතයේ ලබන අවස්ථා තුනම තමයි. සංඛාන තරම එන්න දන්නාට ප්‍රතිස්ථාපක සහිත මේ දීපු කරන නිසා නීති භාගයේ පුරා වෙනවා. ඔය කොන්දේසියෙන් එකක් හෝ තෘප්ත වෙන සංඛානේ මොකද? තුනෙන් එකක් හෝ තෘප්ත වෙන සංඛානේ අපරිමිතයි නැත්නම් සංඛානේ පරිමිතයි. ඉසෙත් සූත්‍රය ගොඩනගනවා. ඉසෙත් සමානයි මොකක්ද අපේ සම්භාවිතල්ලේ p මේ සම්භාවිතල්ලේ මැදිනේ 5 මේ සම්භාවිතල්ලේ සම්මතං වලින් 5 එකකින් 5 බෙදීම n මේක තමයි විචලතාවය මේකට වර්ගමූලය දාපුවම සම්මතක් කරලා මේක තමයි අපිට ඕනේ ඉසෙත් සූත්‍රය. අපි යමු නීති මධ්‍යන්තයක අන්තරයේ මධ්‍යණයට නීති මධ්‍යන්තයක අන්තරයේ මධ්‍යණයනවා සංගාන මධ්‍යන්තයක අන්තරයට සමානයි නීති මධ්‍යන්තයක අන්තරයේ විචලතාවය පළවෙනි එකට දාලා විචලතාවය 5 මේ සිග්මා වර්ගයේ දෙමෙන් සිග්මා වර්ගයේ දෙමෙන් පළවෙනි සංගානින්ද 1 1 දෙවෙනි සංගානින්ද 2 2 එක් විචලතාවකින් තවත් විචලතාවක් අඩු වෙන්නේ නැහැ නිසා එකතු කිරීම. මෙතන දාගන්න තියෙන්නේ ඉසෙත් සූත්‍රයේ මොකක්ද අපේ සසම්භාවිතල්ලේ x bar කරගෙන x bar එක අඩු කරනවා මේකට දාලා මැදනේ mu එක කරගෙන mu දෙක බෙදනවා මේකට දාලා සම්මතම් ගන්නේ සිග්මා කාර්යයේදී n එක දාලා සිග්මා දෙක කාර්යයේදී n දෙකේ වර්ගමූලය. මේක තමයි අපිට දාලා ඉසෙත් සූත්‍රය. ඒ වගේම මේ සමානුපාතන දෙක අන්තරේ නිදින් අපි ගත්තොත් එහෙම මේක 5 කරගෙන 5 දෙකට සමානයි. මෙතන එනවා 5 එකකින් 5 බෙදීම n 5 එකකින් 5 බෙදීම n සාමාන්‍ය විදිහට අර විදිහට සූත්‍රය දාන්න. පළවෙනි සංඛාණයෙන්ද 5 එක මෙතන 5 එක මෙතන එක දාගත්තා. මෙතන එකතු කිරීම. ඉසෙත් සූත්‍රය නම් මොකද අපේ සසම්භාවිතල්ලේ p එකකින් p2 මේක තමයි අපේ සසම්භාවිතල්ලේ මේක මැත්තේ එනවා 5 එකකින් 5 දෙක බෙදීම 5 එක එකකින් 5 බෙදීම n එක දාන 5 දෙක එකකින් 5 බෙදීම n දෙක වර්ගමූලය. මෙන්න මේ දේවල් ටික තමයි ඔයගොල්ලන්ත් එක්ක මට කතා කරන්න දේවල් නෙන්නේ. ඔයගොල්ලෝ මේක පාස්ලස් කරලා ප්‍රැක්ටිස් කරන්න. ඔයගොල්ලෝ මේ වීඩියෝ ගැන තියෙන හැඟීම මොනවා වගේද ඔයගොල්ලෝ දෙයක් තේරුම් ගත්තා නම් ඔන්න දෙයක් එකතු කරගත්තා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාලා යන්න. මම ඒ කමෙන්ට් එකට රිප්ලයි කරලා මාත් මේ වීඩියෝ එක රැඟී කියලා මෙච්චර වෙලා සුබ දවසක් ඔයගොල්ලන්ට.